සුබ උදෑසනක් ඔයගොල්ලෝ ඔක්කොටම මේ අපි පන්තිය පටන් ගන්න යන්නේ මට අද පේනවා මේ අට වෙනකොට තමයි ගොඩක් කට්ටිය ජොයින් වෙන්නේ මම හිතන ඊට කලින් පොඩ්ඩක් ජොයින් වෙලා හිටියා නම් හොඳයි මොකද හරි ඩිස්ටර්බන්ස් පන්ති පටන් ගන්නකොට මේ සැරේ සැරේ කට්ටිය ජොයින් වෙනකොට මම හැමදේම හරියටම 8 වෙනකොට පන්තිය පටන් ගන්නවා මේ පළවෙනි දවසේ ඉඳලා ඇත්තටම යම් ආකාරයක ඔයගොල්ලන්ට ලෙක්චර් පිළිබඳව ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕන හින්දා මම ඒක මුලින්ම කරන්නම් සහ ආයතනය සම්බන්ධයෙන් සහ මේ විෂය සම්බන්ධයෙන් මේ විෂය නම ව්‍යාපාර ගිණුම්කරණය අපි ඉංග්‍රීසියෙන් කියනවා බිස්නස් ඇකවුන්ටිංగ్ කියලා. එතකොට බැංකින් කරන්න ගන්න කට්ටියගේ accounting සම්බන්ධව stages දෙකේම තියෙන එකම ගිණුම් කරන සම්බන්ධයෙන් තියෙන විෂය තමයි මේ ව්‍යාපාර ගිණුම්කරණය කියන විෂය. එතකොට ඔයගොල්ලන්ට stages දෙකේ පළවෙනි සැරේට තමයි එක සැරේයි අපිට හම්බෙන්නේ ගිණුම්කරණය සම්බන්ධ විෂය. එතකොට මේ විෂය පැත්තෙන් ගත්තොත් අපි මේ පොඩි ටිකේ නම් කතා කරලා syllabus change එකක් ගැන මේ pandemic situation එකත් එක්ක ඒක පොඩක් පස්සට ගිහිලා තියෙන්නේ. ඉදිරියේදී සමහර වෙලාවට මේක අවස්ථා දෙකකදී තුනකදී මේ විෂය ඉගෙනෙන්න පුළුවන් සිලබස් චේන්ජ් එකත් එක්ක වෙන වෙනස් වීම එක. හැබැයි දැනට තියෙන තත්ත්වය මත දැනට තියෙන එක්සෑම් මත ඔයගොල්ලෝගේ තියෙන ස්ටේජස් දෙකේ එකම එක සැරේයි ගිණුම් කරන සම්බන්ධ විෂයක් අහුවෙන්නේ. ඒ පළවෙනි ස්ටේජ් එකේ නැත්නම් IABF කියන ස්ටේජ් එකේ ගිණුම් කරන විෂය ව්‍යාපාර ගිණුම්කරණය කියලා. අපි ගත්තොත් මම කියන්නේ කෙටි හැඳින්වීමක් මම කරන්නේ මම මේ විෂය උගන්වන්න සුදුසු කියලා. මගේ නම අසංක ලියනගේ මම දැනට පෞද්ගලික බැංකුවක් කරන සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙක් හැටියට සේවය කරනවා. මගේ වෘත්තීය සුදුසුකම් හැටියට ගත්තොත් එහෙම මම පරිලත් ගණකාධිකාරීවරයෙක්. ඊට අමතරව මම ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ෆස්ට් ක්ලාස් එකක් එක ඩිග්‍රී එකක් තියෙනවා මට ගිණුම්කරණය ආබැඳි. ඊට අමතරව මම PIM ආයතනයේ මගේ පශ්චාත් උපාධිය ඉවර කළා තියෙන ගොඩ කාලයකට කලින්. ඊට අමතරව මේ ආයතනයට අදාළව නැත්නම් මේ බැංකු ක්ෂේත්‍රයට අදාළව මම associate member කෙනෙක් IBSL ආයතනයේ. මම බැංකින් පැත්තත් ඉවර කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ ප්‍රමාණවත් ඇති කියලා මගේ තව තියෙන දේවල් කියනකට වඩා මේ විෂය ඉගෙනීමට මම කොච්චර සුදුසුද කියන එක සම්බන්ධයෙන්. ඊළඟට මේ ආයතනය හැටියට ගත්තාම අපි කියන්න ඕනේ ආයතන හැටියට IBSL ආයතනය තමයි ප්‍රධානම ආයතනය ලංකාවේ මේ බැංකින් සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ආයතනය. ඊට අමතරව ඒ අදාළ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඊට අමතරව මේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය. ඉතින් ඔයගොල්ලෝ මේ ආයතනයත් එක්ක දිගටම රැඳිලා හිටියොත් එහෙම මේ ආයතනයට ඇත්තටම විෂය ඉගෙනීම සඳහා තෝරා ගැනීම කරනු ලබන්නේත් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් තමයි තෝරාගනු ලබන්නේ. ඒ යම් ආකාරයක අවශ්‍ය සුදුසුකම් සහිත ඒ කැපබිලිටිස් දෙන කට්ටිය. ඒකද ඔයගොල්ලෝ මේ ආයතනයට සම්බන්ධ වීම සම්බන්ධිනුත් ඉතාම හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ. හැබැයි දැන් මෙන්න මෙහිම දෙයක් තියෙනවා. දැන් මම ගැන ප්‍රකාශ කරා මේ ආයතනය ගැන ප්‍රකාශ කරා. හැබැයි ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මේ ලෙක්චර් එකට සවන් දීගෙන ඉන්න අහගෙන ඉන්න මාව බලාගෙන ඉන්න ඕගොල්ලෝ තමයි ප්‍රධානම සාධකයේ වෙන්නේ විභාගීය පැත්තේ. මම මෙහෙම උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. දැන් අපි දන්නවා අපිට අසනීපයක් හැදුනොත් ලෙඩක් හැදුනොත් අපිට පුළුවන් හොස්පිටල් එකකට යන්න. ඒතර එතනදී හිතන්නකෝ මේ ලෙඩේ සම්බන්ධයෙන් අපිට ලංකාවේ තියෙන හොඳම හොස්පිටල් එක අපි තෝරගන්නවා. මේ හොඳම හොස්පිටල් එක තෝරගන්නවා. හොඳම හොස්පිටල් එකක් තෝරගන්නවා සමානයි ඔයගොල්ලෝ මේ විභාගය කම්ප්ලීට් කරන්න මේ ආයතනයේ තෝරගන්න එක. right? ඊළඟට ඒ හොස්පිටල් එකේ ඔය
ලෙඩේ සම්බන්ධයෙන් ඉන්න හොඳම දොස්තරව තෝරගන්න. ඒකට ඒ වගේ තමයි සමහර වෙලාවට ඔයගොල්ලෝ ඉදිරියේදී තේරෙයි මේ විෂය මම ඉගෙනීම් කටයුතු කරනකොට ඒ වගේ කෙනෙක් කියලා. හොඳ දොස්තර කෙනෙක් කියලා. right? ඊළඟට මේ දොස්තරත් ඔයගොල්ලෝ ගියාට පස්සේ ලෙඩේ හොඳට අහලා බලලා පරීක්ෂා කරලා බලලා දෙන්න පුළුවන් හොඳම බෙහෙත් ටික දෙනවා. හොඳම බෙහෙත් වට්ටෝරුව කියන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දෙනවා හොඳට ලියලා දෙනවා ඒ ලෙඩේ සුව වෙන්න ඕන විදිහට. ඒ වගේ මේ ආයතනයෙන් මේ විෂයයි අනිත් විෂයන් සම්බන්ධයෙන් දෙන්න පුළුවන් හොඳම නෝට්ස් ඒට අමතරව ඉගෙනීම් කටයුතු අපි සිද්ධ කරනවා. ඊළඟට ඊළඟ කාරණය ඔයගොල්ලෝ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අරන් ගිහිල්ලා ලංකාවේ තියෙන හොඳම ෆාමසි එකකට යනවා. right? ගමේ තියෙන එකට නෙමෙයි නගරේ තියෙන හොඳම ෆාමසිට ගිහිල්ලා බෙහෙත් ටික ගන්න. right? ඊට අමතරව මේ ෆාමසිනුත් බෙහෙත් දෙනකොට දැන් ඔය ඉන්දියන් වර්ෂන් ඒව ටික අයින් කරලා ඔය UK USA වගේ වර්ෂන් ටිකක් ගණන් බෙහෙත් තමයි දෙන්නේ. එකම බෙහෙත ගන්න පුළුවන් එක විදියකට. ඒකට එහෙමත් ගන්නවා. right? දැන් අපි ආයේ මුලට ගියොත් ලෙඩේ සම්බන්ධයෙන් හොඳම හොස්පිටල් එක තෝරගන්නවා. ඒ හොස්පිටල් එකේ ඉන්න ලෙඩේ සම්බන්ධයෙන් ඉන්න දොස්තරවරු අතරින් හොඳම දොස්තරවරයා තෝරගන්නවා. ඒ දොස්තරවරයාත් ඔයගොල්ලෝ හොඳට පරීක්ෂා කරලා ඉවිල්ලා හොඳ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. බෙහෙත් වට්ටෝරුවක් දෙනවා. ඒකට ඒ බෙහෙත් වට්ටෝරුව අරගෙන ගිහිල්ලා ඔයගොල්ලෝ ලංකාවේ තියෙන හොඳම ෆාමසි එකකින් ගන්නවා. ඒ ෆාමසිනුත් දෙනකොට අර එක එක જાතියේ එකම බෙහෙත තිබ්බට ඒකෙත් දෙන්න පුළුවන් වැඩිම ගණන් වල බෙහෙත් ටික දෙනවා. ඒක ඔන්න ඔක්කොම හරි. ඒ වගේ මේ විෂය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ හොඳම ආයතනය තෝරගන්නවා. ඒ ආයතනයේ ඉන්න හොඳම ලෙක්චරර්ස්ලා දාලා තිනවා. ඒගොල්ලෝ හොඳට උගන්වනවා, නෝට්ස් දෙනවා, ඔක්කොම ටික හරි. right? ඒ ඔක්කොම හොඳම ටික තමයි තෝරගෙන තියෙන්නේ. හැබැයි දැන් අර කලින් උදාහරණෙ ගියොත් ලෙඩා කියන්නේ ඔයගොල්ලෝනේ. ලෙඩා බෙහෙත් තියෙනවා ඔක්කොම තියෙනවා. බෙහෙත් අරන් ගිහිල්ලා ලෙඩේට අදාළව උදේට එක සැරයක් බොනවා. දවල්ට බොන්න තියෙන එක බොන්නේ නැහැ. ආයි රැයට බොනවා. ආයි ඊළඟ දවසේ උදේට බොන්නේ නැහැ. ආයි දවල්ට බොනවා. සමහරවිට රැයට බොන්නේ නැහැ. සමහරවිට පෙති දෙකක් ගන්න කියන එක එකක් ගන්න. සමහර වෙලාවට කෑමට පෙර එක කෑමට පසු ගන්න. right? ඔය විදිහට කිසිම පිළිවෙලක් නැතුව තමයි බෙහෙත් ටික ගන්න. right? මම ඔයගොල්ලෝගේ අහන ප්‍රශ්නේ තමයි දැන් ඔහොම අපි දැන් කලින් අපේ ප්‍රීරික්විසිට් ටික නැත්නම් කලින් අපේ සාධක ටික ඔක්කොම හොඳම කට්ටිය තමයි අපි තෝරගත්තේ. හොඳම හොස්පිටල් එක, හොඳම ડોක්ටර්, හොඳම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක, හොඳම ෆාමසි එක, හොඳම මෙඩිසින් ටික ඔක්කොම ටික හොඳම ටික. හැබැයි බෙහෙත් ටික අතට හම්බුනාට පස්සේ ලෙඩා හරියට බෙහෙත් ටික බොන්නේ නැහැ. අද බොනවා ඊළඟ දවසේ බොන්නේ නැහැ. ඊළඟ දවසේ ආයි බොනවා, ඊළඟ දවසේ උදේ බොනවා, නැත්නම් රෑ බොන්නේ නැහැ. ඒ වගේ එක එක විදිහට තමයි ලෙඩා හැසිරෙන්නේ. ඒතර මම ඔයගොල්ලන්ගේ අහන ප්‍රශ්නේ තමයි එතකොට ලෙඩේ හොඳ වෙයිද? ලෙඩේ හොඳ වෙනවද ඔය විදිහට දේවල් කරොත් එහෙම? එහෙම කරොත් එහෙම ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනීමෙන් තේරෙනවා. ඒතර ඒ වගේ තමයි මේ විෂය නෙමෙයි ඕනම විෂයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ඔක්කොම හොඳ වුණාට ලෙඩා හැටියට ඕගොල්ලෝ කොච්චර හොඳට ඉගෙනුවත්, කොච්චර හොඳට නෝට්ස් දුන්නත්, කොච්චර හොඳ ආයතනයක් වුණත්, කොච්චර පිළිවෙලට යන දෙයක් වුණත්, හැම දෙයක්ම කොච්චර පිළිවෙලට ගියත් ඕගොල්ලෝ ඒක හරියට ඒ කියන විදියට දේවල් කරන්නේ නැත්නම්, පාඩම් කරන්නේ නැත්නම්, හරියට ඒ ගණන් හදන්නේ නැත්නම් ඔයගොල්ලන්ට විෂය සමත් වෙන්න ටිකක් අමාරු වෙයි. right? ඒක නිසා පළවෙනියෙන්ම ඔයගොල්ලෝගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයගොල්ලෝ හොඳ ඩිසිෂන් එකක් කරන් තියෙනවා බැංකින් කරනවා කියලා ඒ ඩිසිෂන් එකේම එල්බගෙන ඉන්න. දැන් හැම දෙයක්ම ගත්තොත් එහෙම අලුත් පිට හොඳයි. දැන් මට පේනවා අද මම හිතන්නේ 100 දෙනට ඉන්නවා 163ක් 164ක් වුණ. ඒ වගේ විනාඩියට ඔන්න වැඩි වෙනවා. right? උච්චර පිරිසක් ඉන්නකොට ඊළඟ දැන් මේ පළවෙනි දවස් ආසාවෙන් ඔක්කොමලා අහගෙන ඉන්නවා. දැන් මොකද්ද මේ කියලා බලනවා අලුත් විෂයක්, අලුත් සර් කෙනෙක්, අලුත් පන්තියක් ඔක්කොම අලුත්. දැන් කොහොම අලුත් පිට ඉඳිද්දී ඔක්කොගෙම මුනන්දුව තියෙනවා. ආසයි. හැබැයි සති දෙක තුනක් ගියාට පස්සේ
මේ ආසාව කියන එක ටික ටික අඩු වෙනවා. ඒ අලුත් ගතිය අඩු වෙනවා. ඒක හරියට ඔයගොල්ලන් ගෙදරට අලුතින් බයිසිකලයක් ගෙනාවා වගේ තමයි. අලුතින් බයිසිකලයක් ගෙනාව මොකද කරන්නේ ඔයගොල්ලෝ? අලුත් පිට බයිසිකලේ පිහි දානවා, හොදනවා, ආයි පිහි දානවා. අවුවේ වේලෙන්න දෙන්නේ නැහැ, වැස්සේ දෙමින්න දෙන්නේ නැහැ. ගිය ඇතුළට කරලා තියනවා, ආයි පිහි දානවා, ටයර් හිටම් පිහි දානවා. ඔක්කොම පිහි දානවා. right? හැබැයි ඕක සතියක් දෙකක් මාසයක් විතර ගියාට පස්සේ බයිසිකලේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? බයිසිකලේ එහෙම කවුරුත් පිහි දාන්නේ නැහැ. බලන්නේවත් නැහැ. සමහර රෙදිත් එල්ලලා තියෙනවා. ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අලුත් පිට ඔක්කොමලා හරි ආසයි. ෆ්‍රෙෂ්. right? හරිම නැවුම් හැංගීම් තියෙන්නේ. ඔක්කොමලා ආසයෙන් බලාගෙන ඉන්නවා දැන් මොකද්ද වෙන්නේ කියලා. මේක කරගෙන යන්න ඕනේ කියලා හිතේ හැඟීම තියෙනවා. මම මේක කොහොම හරි කරනවා කියලා. හැබැයි කාලයත් එක්ක ඔය ෆ්‍රෙෂ් ගතිය, ඔය උනන්දුව, එන්තූසියම් එක ඔක නැති වෙනවා. right? ඒක මිනිසුන්ගේ ස්වභාවය. ඒක මේ විශේෂයට විතරක් නෙමෙයි ඕනම කාරණයක් සම්බන්ධයෙන් එහෙමයි. right? දැන් මම ගත්ත උදාහරණය අලුතෙන්ම දෙයක් ගත්තොත් එහෙමයි. අලුතෙන්ම ගේකට ගියොත් ඒත් එහෙමයි. අලුත් පිට එහෙමයි. ඒක ඔයගොල්ලෝගේ ජීවිතේ කසාදේ සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. මිනිස්සු කසාද බඳින කොටත් එහෙමනේ අලුත් පිට ආයි ඇඟේ ගැට ගහගෙන වගේ තමයි ඉන්නේ. හැබැයි කාලයත් එක්ක යනකොට ඒ ඔක්කොම වෙනස් වෙනවා. right? එතකොට මට ඕනේ මේ අනිත් ඒවා කෙසේ වෙතත් ඔයගොල්ලෝගේ බයිසිකල් අනිත් ඒවා කතන්දර ඔක්කොම වෙන විදිහකට තිබ්බත් මේ විශේෂ සම්බන්ධයෙන් ඔයගොල්ලෝගේ තියෙන ඔය ඉන්තූසියසම් එක දිගටම එකම විදිහට තියාගෙන යන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම. ඒ මොනොත් තමයි මේක සාර්ථක අවසානයකින් වෙන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් මේ accounting කියන විෂයට ආපුවම මෙතන ඉන්න බහුතරයකගෙන් සමහර වෙලාවට 60%ක් 70ක් වගේ A level වලට accounting කියන විෂය හදාරලා නැති කට්ටිය ඉන්න පුළුවන්. accounts හදලා නැති කට්ටිය ඉන්න පුළුවන්. බහුතරයක් මම කියන්නේ. right? එතකොට දෙවෙනි කාරණේ ඔයගොල්ලන්ගේ සිලබස් එක පැත්තෙන් ගත්තාම ඒ සිලබස් එකේ තියෙනවා සාමාන්‍යයෙන් accounting වල අපිට හම්බෙන අමාරුම කොටස් කවර් කරන්න තියෙන. උදාහරණයක් හැටියට බැංකුවක අවසාන ගිණුම අපිට සකස් කරන්න තියෙනවා. ඒකට මම කිව්වම වරලත් ගණකාධිකාරීවරයෙක් කියලා. ඒකට ලංකාවේ ඉහළම සුදුසුකම තමයි accounting සම්බන්ධයෙන් වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන එක, chartered accountant කෙනෙක් වෙන එක. ඒකට chartered accountancy exam එකේ පවා ටෙස්ට් වෙන්නේ නැති ඒරියා එක. විශේෂයෙන් බැංකුවක මූල්‍ය ප්‍රකාශ අවසාන ගිණුම් සකස් කරනවා කියන එක ඉතාම සංකීර්ණ දෙයක්. ඒත් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය ඒක තියෙනවා. අපි හදන්න ඕනේ. ඒක කම්පල්සරි ක්වෙස්චන් එකක් තියෙනවා. ඒත් එක පැත්තකින් ඔයගොල්ලෝ A level වලට accounts කරලවත් නැති කට්ටිය ඉන්නවා. සමහරු A level වලට accounts කරාට දැන් නිකන් ඒක කරේ නෑ වගේ කට්ටියක් ඉන්නවා. right? දැන් අමතක වෙලා වෙන්න පුළුවන්. right? ඒත් ඔහොම පැත්තකින් පටන් අරගෙන අපි අර සංකීර්ණ භාවයෙන් යුතු ගණන් හදන්න යන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මාස 5ක් එහෙම නැත්නම් 6ක් නැත්නම් අපි ලෙක්චර්ස් හැටියට ගත්තොත් ලෙක්චර්ස් 22ක් 24ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක බොහොම අමාරු ගමනක්. ඒ අමාරු ගමනේ ඕගොල්ලෝ තමයි මේකේ තීරණාත්මක සාධකය. මම කියවනේ කලින් කොච්චර දේවල් හොඳ වුණත් වැඩක් නැහැ. ඕගොල්ලෝ තමයි ලෙඩා. ඕගොල්ලෝ තමයි හරියටම මේකේ ගමනේ යා යුත්තේ. ඒතකොට ඒක ඔළුවේ තියාගෙන මේ වැඩේ පටන් ගමු අපි. අනිත් එක දැන් ඕගොල්ලන්ට මේක ඔන්ලයින් යන නිසා මෙතන ෆිසිකලි ආවනම් මට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් දෙන්න පුළුවන්. දැන් මේක ඔන්ලයින් යන නිසා ඔන්ලයින් වල ඔයගොල්ලන්ට මේක ඔන් කරලා පැත්තකින් තියලා තියන්නත් පුළුවන්. right? අහගෙන ඉන්නත් පුළුවන්. right? ඒ ඉස්සර නම් මෙතන පන්ති අපි උදේ 7ට පටන් ගන්න ෆිසිකලි එන දවස්වල. එතට උදේ 7ට පටන් ගන්න පන්තියට අඩුම ගානේ ඔයගොල්ලෝ ගෙදරින් 6ටවත් එන්න ඕනේ. එහෙම නැත්නම් බස් එකක වගේ එනවනම් 6ටවත් එන්න ඕනේ. බොරැල්ලේ මේ තින IBS ලා එතනෙද. ඒතර 6ට ගෙදරින් එන්න ඊටත් කලින් නැගිටින්න ඕනේ. right? ඒතර දැන් මේ පන්ති 8ට පටන් ගන්න. ඒකට ඔයගොල්ලෝ මම දන්නවා බහුතරයක් දෙනා ගෙදර ඉන්න ගමන් සමහර වෙලාවට මුණ හොදලවත් නැතුව ඇති. right? එහෙම ගෙදර ඉන්න ගමන් තමයි මේ පන්තියට ජොයින් වෙන්නේ. right? ඒතර එච්චර පහසුකම් තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් තියෙන අපේ පැත්තෙන් තියෙන අපහසුව තමයි ඔයගොල්ලෝ මේ වැඩේ හරියට කරනවද නැද්ද කියලා අපිට මොනිටර් කරන්න බෑ. ඒක අනිත් එක එහෙම මොනිටර් කිරීමේ අවශ්‍යතාවය මම දකින්නේ ඔයගොල්ලෝ චූටි ළමයි නෙවෙන නිසා.
ඔයගොල්ලන්ට මේකේ බරපතලකම මේකේ අවශ්‍යතාවය හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔය දෙක අපි සලකා බැලුවම ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ මම මේක කොහොමද කරගෙන යන්න ඕනේ කියන එක ඔයගොල්ලෝ ගාව දැනට තියෙනවා. මම දන්නවා ඔයගොල්ලෝ මේ විභාගයට පෙනී සිටින්නේ විභාගය කරන්නේ විභාගය සමත් වෙන්න උත්සාහ කරන්නේ තමන්ගේ කැරියර් එක පැත්තෙන් ඉස්සරහට යන්න. ඒකට සෑම බැංකුවක්ම මේ IBSL එකේ ක්වොලිෆිකේෂන් එක සුදුසුකමක් හැටියට ඊටාම විශාල ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා තමන්ගේ ප්‍රොමෝෂන්ස් එක්සෑම්ස් වලදී. ඒක නිසා දෙයක් කරන්න පටන් ගත්තොත් ඒක ඉවර කළාම නතර කරන්න. එහෙම නැත්නම් ඒකට කරන ආයෝජනයේ කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. right? එතකොට ඔය පණවිඩ කිහිපයත් එක්ක අපි බලමු මොකද්ද අපිට ඉවර කරන්න තියෙන සිලබස් එක. අර මම කලින් කිව්ව කාරණේ මතක තියාගන්න. කොමර්ස් කරේ නැති වුණාට ඒ ලෙවල් වලට එක ගැටලුවක් කරගන්න එපා. ඒතර අපේ සාමාන්‍ය පන්ති වලට ජොයින් වෙන කට්ටියකින් 60%ක් 70% කොමර්ස් කරපු නැති කට්ටිය ඉන්නේ. ඒතර මෙතන ගත්තත් එහෙමයි. එතකොට ඒගොල්ලොන්ට තියෙන වාසිය ඊළඟට කොමර්ස් කරලා දැන් නිකන් දන්නේ නැහැ වගේ ඉන්න කට්ටියට ඒගොල්ලන්ටත් ඔක්කොටම හරියන විදියට අපි ගිනුම් කරන විෂය මේ විෂය මම උගන්වන්නේ ගිනුම් කරන්නේ ඇත්තටම බිඳුව කියන ලෙවල් එකකින් පටන් අරගෙන. ඔයගොල්ලෝ කවුරුත් ගිනුම් කරන්නේ දන්නේ නැහැ කියලා හිතලා තමයි මම ගිනුම් කරන්නේ උගන්වන්න පටන් ගන්නේ. ඒතර ඒකෙන් වාසි කිහිපයක් වෙන විශේෂයෙන් කොමර්ස් කරපු නැති කට්ටියට මුලින්දම්ම විෂයක් හැටියට ඉගෙන ගන්න පුළුවන් එක එක. දෙවෙනි එක ගිනුම් කරන්නේ කලින් ඉගෙනගෙන තියෙන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට මතක නැත්තම් එහෙම නැත්නම් හරියට ඉගෙනගෙන නැත්නම් ඒගොල්ලන්ටත් ආයෙ මුලින්දම ඉගෙන ගන්න පුළුවන්. ඒකට මගේ පැත්තෙන් ඒ කරන කැපකිරීම මට එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මේක කරන්නේ එහෙම නොකර මේ ගිනුම් කරන්නේ අමාරු කොටස් වලට ඔයගොල්ලන්ට යන්න බැරි හින්දා. ඒකට ෆන්ඩමෙන්ටල්ස් හරියට තියාගන්න ඕනේ. හොඳට තමන්ගේ පදනම දාගන්න. ඒතර පදනම හොඳට හදාගත්තොත් තමන්ට ඕන තරම් ඒ ගොඩනැගිල්ල ඉහළට උසවන්න පුළුවන්. තට්ටු 2 3 4 ගහන්න පුළුවන්. ඒතර තට්ටු 2 3 4 ගහන්න උඩට යනකොට අපේ පල්ලෙහා අපේ ෆවුන්ඩේෂන් එක හොඳට තිබ්බේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. කඩාගෙන වැටෙනවා. ඒක නිසා ෆවුන්ඩේෂන් එක අපි හොඳට දාගන්න ඕනේ. ඒක තමයි දැන් මම මේ කරන්න උත්සාහ කරන්නේ. right. නොය ටිකත් එක්ක අපි යමු අපේ අද අපි කතා කරන්න යන දේවල් ටික ගැන. මම හිතනවා මේ දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා කියලා. මේ එකක් මම ටියුට් එකක් දීලා තියෙනවා. හැමදාම හැම සතියෙම ටියුට් එකක් ඔයගොල්ලන්ට ලැබෙයි. ඊට අමතරව ප්‍රසන්ටේෂන් එක මම කරන ප්‍රසන්ටේෂන් එකත් ඔයගොල්ලන්ට ලැබෙයි. විෂය නම ව්‍යාපාර ගිණුම්කරණය. මේ තියෙන්නේ මූලික විෂය නිර්දේශ කොටස්. අතරම මේ පැන්ඩමික් සිටුේෂන් එක තිබ්බේ නැත්නම් අපි උත්සාහ කරේ මේ අවුරුද්දේ මාර්තු 31 ඉඳලා පටන් ගන්න වර්ෂය සඳහා අපේ අලුත් විෂය නිර්දේශයක් ඉදිරිපත් කරන්න එක හරි ගියේ නෑ. අපි බලමු මේක ඉස්සරහට එයි. මොකද දැනටත් ඔයගොල්ලන්ට බලපෑවෙන්නේ පරණ විෂය නිර්දේශය දැන් තියෙන විෂය නිර්දේශයමයි. ඒකට ඒකට අනුව මේ මූලික කොටස් අපි කවර් කරන්න ඕනේ. මූල ගිණුම්කරණයේ පරමාර්ථ සහ ගිණුම්කරණ සංකල්ප, ඊළඟට ලෙජර් ගිණුම් සකස් කිරීම සහ උපකාරක ලේඛන, ඊළඟට මූල්‍ය උපකරණ හඳුනා ගැනීම සහ අගය කිරීම අලුත් දෙයක් වෙන්න පුළුවන් ඊ ලෙවල් වලට කොමර්ස් කරපු කෙනෙකුට උනත්. ඊළඟට මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ඒක පුද්ගල ව්‍යාපාරවල, හවුල් ව්‍යාපාරවල, සමාගම්, ලාභ අරමුණු කරනගත් ආයතනවල. ඊළඟට බැංකුවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම ඒකට අදාළ නීතිමය අවශ්‍යතාවයන්. ඔය සීලම කරුණු අපි විෂය නිර්දේශයේ තියෙනවා. අපි ඒක ඉගෙන ගන්න ඕනේ. right. එතකොට පළවෙනි කොටස ඇටියට විෂය නිර්දේශයේ තියෙනවා මූලික ගිණුම්කරණයේ පරමාර්ථ සහ මූලික ගිණුම්කරණ සංකල්ප. ඒකේ යටතේ ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ඒ ආදී වශයෙන් අවශ්‍ය වෙන දේවල් ටික තියෙනවා. ගිණුම්කරණයේ අවශ්‍යතාවය, ගිණුම්කරණයේ ක්‍රියාවලියක් විදිහට මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයෙන් කවුද කියන එක. right. ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා මේ පළවෙනි කොටසේ අපි කවර් කරන්නේ දීත්‍ය සටහන් ක්‍රමය කියන එක. ඊළඟට දෛනික පොත්, බැංකු සැසුම් පත්‍රත් අපි මේකෙදි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. right. ඊළඟට මම ලෙක්චර් එක කරද්දී කෙනෙකුට ගැටලුවක් තිබ්බොත් ඩිස්ටර්බ් කරලා අහන්න පුළුවන්. මෙතන ළමයි 150 200ක් ඉන්න නිසා හැමෝම මයික් එක ඔන් කිරීමේ හැකියාවක් නැහැ, ප්‍රැක්ටිකල් නැහැ.
එහෙම නැත්නම් මම හැමදාම ලෙක්චර් එක ඉවර වෙලා අන්තිම අවස්ථාවේදී විනාඩි 5ක් විතර වගේ ඉතුරු වෙන්න මම ඔයගොල්ලෙන් අහනවා මොන හරි ගැටලුවක් තියෙනවද කියලා. ඒක දිහා අහන්නත් පුළුවන්. නැත්නම් ඔය තියෙන chat box එක use කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. right. පළවෙනි කාරණය අපි ඉස්සෙල්ලම බලමු ගිණුම්කරණය නිර්වචනය කරන්නේ කොහොමද කියලා. ගිණුම්කරණයේ පළවෙනිම දේ තමයි මතක තියාගන්න ඕනේ ගිණුම්කරණය කියලා කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි. එහෙම නැත්නම් අපි කියන බයි හાર્ට් කරන කටපාඩම් කරන විෂයක් නෙමෙයි ගිණුම්කරණය කියලා කියන්නේ බොහොම ලොජිකල් විෂයක්. හැම වෙලාවෙදීම තර්කානුකූලව තමයි ගිණුම්කරණයේ අපි දේවල් කරන්න ඕනේ. එතකොට ගිණුම්කරණයේ යම් දෙයක් ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ මේක හර මේක බැර කියලා කෙලින්ම කියන්න බෑ. ඒකට හර වෙන්නේ හේතුවක් දැනගන්න ඕනේ. ඒකට බැර වෙන්නේ හේතුවක් දැනගන්න ඕනේ. right. ගොඩක් වෙලාවට අපි දකිනවා ඒ ලෙවල් වල පවා ගොඩාක් ගුරුවරුන් උත්සාහ කරන්නේ ගිණුම්කරණේ කටපාඩම් කරලා යවන්න. ඒක වැරදි දෙයක්. ගිණුම්කරණය කියලා කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි. ඒක බොහොම ලොජිකල් හේතු ඇතුව දේවල් ඉගෙන ගන්න විෂයක්. හැම වෙලාවෙම අපි ගිණුම්කරණයේදී අපි කරන්නේ accounts හර කරන එක, බැල කරන එක. ඒ හර කිරීමට බැල කිරීමට හේතු දැනගෙන තමයි අපි ඒ ගිණුම් හර කිරීම හෝ බැර කිරීම සිද්ධ කරන්න ඕනේ. right. ඒතර ගිණුම්කරණය නිර්වචනය කිරීම ගත්තාම මේක කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේකේ අර්ථය හොඳට පැහැදිලිව ඔලුවට දාගන්න ඕනේ මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. ඒතර ගිණුම්කරණයේ නිර්වචනය කියනවා එක එක නිර්වචන එක එක කට්ටිය දීලා තිනවා. මේ තමයි සරල නිර්වචනය මම අරගෙන තියෙන්නේ. ව්‍යාපාර ආයතන දෙන ව්‍යාපාර ආයතන කියලා කියන්නේ ගනුදෙනු කරන්න තියෙන ව්‍යාපාර ආයතන. බිස්නස් කරන ආයතන. right. එතකොට ඒ ආයතනවල මුදලින් සිදුවන ගනුදෙනු. මුදලින් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ මුදලින් කියලා කියන්නේ මූල්‍යමය වටිනාකමක් සිදු වෙන එක. කියන්නේ මුදල් වලට කියන අර්ථයෙන්ම නෙමෙයි ණයට සිද්ධ වෙන ඒවත් වෙන්න පුළුවන්. මේ මුදල් වලට වෙන්න පුළුවන්. නමුත් මෙතනදී අදහස් කරන්නේ මුදලින් කියලා අදහස් කරන්නේ මෙතන අදහස් කරන්නේ මූල්‍ය වටිනාකමක් සහිතව සිද්ධ වෙන ගනුදෙනුවක්. මූල්‍යමය අගයක් සහිතව සිද්ධ වෙන ගනුදෙනුවක්. එවැනි ගනුදෙනු හා සිද්ධීන් මෙතන තමයි පටන් ගන්න ගිණුම්කරණය. රැස් කිරීම. රැස් කරන එක ඊළඟට වාර්තා කිරීම. වාර්තා කරන එක ඊළඟට වර්ග කිරීම. වර්ග කරන එක ඊළඟට සාරාංශ කිරීම. ඊළඟට විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම සහ ආර්ථික තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන් හට බෙදා හැරීම ඇතුළු සමස්තම ක්‍රියාවලියට තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. right. ආයි මම කිව්වොත් එහෙම ව්‍යාපාර ආයතන වල මූල්‍යමය වටිනාකමෙන් යුත් ගනුදෙනු සිද්ධ වෙනවා. ඔන්න ඔය ගනුදෙනු රැස් කරන එක, ඊළඟට පොත්වල වාර්තා කරන එක, ඊළඟට වර්ග කරන එක, සාරාංශ කරන එක, විශ්ලේෂණය කරන එක, අර්ථකථනය කරන එක සහ ආර්ථික තීරණ ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ඒවා බෙදා හරින එක තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. ඒ සම්පූර්ණ ක්‍රියාවලියටම තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. right. ඒතර ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් තමයි ගනුදෙනු හා සිද්ධීන් රැස් කරන එක. මොන හරි process එකක් තියෙනවනේ ගනුදෙනු හා සිද්ධීන් රැස් කරගන්න. ඒ රැස් කරගන්න ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කරන්නත් ඕනේ. ඊළඟට ඒවා මොන හරි පදනමක් භාවිතා කරලා වර්ග කරන්නත් ඕනේ. ඊළඟට ඒකත් අපි වර්ග කරාට පස්සේ ඒ වර්ග කරපු දේවල් අපි සාරාංශ කරලා අපි ගන්න ඕනේ. ඊට පස්සේ විශ්ලේෂණය කරන්න ඕනේ. ඊළඟට අර්ථකථනය කරන්න ඕනේ. අර්ථකථනය කරනවා කියලා කියන්නේ ඉන්ටර්ප්‍රිට් කරනවා. මේකේ තේරුම පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඒවා ඒ ඔක්කොම කරලා අපි ගාව තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඩිසිෂන් මේකර්ස්ලට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගන්න ඩිසිෂන් මේකර්ස්ලට ඒ තොරතුරු බෙදා හරින සිස්ටම් එකකුත් තියෙනවා. මේ ඔක්කොටම තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. right. ඒතර ගිණුම්කරණය ගත්තාම ගිණුම්කරණයේ ව්‍යාපාරික භාෂාවක්. අපි කියන බිස්නස් ලැන්ග්වේජ් එකක් කියලා. දැන් අපි ඉංග්‍රීසි භාෂාව ගත්තාම අපි ඉංග්‍රීසි භාෂාවට අපි කියනවා ග්ලෝබල් ලැන්ග්වේජ් එක කියලා. right. කියන්නේ ලෝකේ ඉන්න හැමෝටම ඉංග්‍රීසි කියන එකෙන් අපිට කතා කරන්න පුළුවන්. දැන්
සිංහල දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපි චීනෙක් කෙනෙක් හම්බුනාම චීනෙක් කෙනාට සිංහල දන්නේ නැහැ අපිට චීන භාෂාව දන්නේ නැහැ. එතෙන්දී අපේ අදහස් උමාරු කරගන්න පුළුවන් හොඳම ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි. ඒත් ඉන්දියන් කෙනෙක් එයා දන්නේ වෙන භාෂාවක් නම් අපි සිංහල භාෂාව එයාට තේරෙන්නේ නැහැ අපිට පුළුවන් දෙන්නත් එක්කම භාෂාව ඉංග්‍රීසියෙන් කතා කරන්න. හරි. එතකොට අප්‍රිකානු රටකට ගිහිල්ලා කතා කරද්දිත් එහෙමයි. එතකොට ඒ වගේ ඉංග්‍රීසි කියලා කියන්නේ ග්ලෝබල් ලැන්ග්වේජ් එකක්. right? අපිට ඒ වගේ මේ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක්. බිස්නස් ලැන්ග්වේජ් එකක්. අපි කියනවා දැන් මෙන්න මෙහෙම උදාහරණයක් ගන්න. චීනයේ කෙනෙක් හරි ඇමරිකාවේ කෙනෙක් හරි ඉන්දියාවේ කෙනෙක් හරි ලංකාවේ ව්‍යාපාරික accounts ටික බලලා එයාට තේරෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ කෙනෙක් ඉන්දියාවට චීනයට ඇමරිකාවට ගිහිල්ලා ඒ ආයතනයක වැඩ කරද්දී ඒවා accounts දිහා බලලා එයාට ඒක තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. ඒතර ගිණුම්කරණය කියන එක හැමෝටම පොදු දෙයක්. ගිණුම්කරණය කරන්නේත් එකම එක විදියකට. ගිණුම්කරණේ ඉන්දියාවේ කරන විදියයි ඕස්ට්‍රේලියාවේ කරන විදියයි එංගලන්තේ කරන විදියයි ලංකාවේ කරන විදිය අතර ඉතාම සුළු වෙනස්කම් තිබුණාට බහුතරයක් වශයෙන් එකම විදියයි. ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි ගිණුම්කරණය සම්බන්ධයෙන් ලෝකයට අදාළ ආයතනයක් තියෙනවා ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං බෝඩ් කියලා. right? ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං බෝඩ් කියලා. එතකොට ඒකෙන් තමයි මේ සියලුම ගිණුම්කරණයට අදාළ තොරතුරු එහෙම නැත්නම් කරන්න ඕන විදිය අපි බලපැවැත්වෙන rules and regulation තීරණය කරලා. ඒක ලංකාවත් ඒකේ සමාජිකයි. එතන මෙතනදී ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක් කියලා අදහස් කරන්නේ ඕනම රටක ගිණුම්කරණය බොහෝ දුරට සමානයි. එතකොට ඕනම කෙනෙක් ඕනම රටකට ගිහිල්ලා accountant කෙනෙක් නම් එයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ අදාළ රටේ ගිණුම් පරිහරණය කළා වැඩේ කරන්න. ලංකාවේ දැන් මම කිව්වා මම chartered accountant කෙනෙක් කියලා ලංකාවේ ඉහළම සුදුසුකම ගිණුම් කරන සම්බන්ධයෙන් chartered accountant කෙනෙක් වෙන එක. ලංකාවේ බිහි වෙලා ඉන්න ගොඩාක් chartered accountant ලගෙන් බහුතරයක් ඒ කියන්නේ අඩුම ගානේ 60%ක් විතර ලංකාවේ නෙමේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ වෙන රටවල ගිහිල්ලා තමයි accounting job එක කරන්නේ. ඒතර ඒගොල්ලෝ finance managers ලා හැටියට CFO ලා හැටියට ආයතනවල finance directors ලා හැටියට ආයතනවල වැඩ කරන පිටරටවල හේතුව ලංකාවේ accounts සහ ඒ රටවල accounts අතර වෙනසක් නැති නිසා. ඒක තමයි ව්‍යාපාරික භාෂාවක් කියලා කියන්නේ. right. ඒතර ගිණුම්කරණය භාවිතා කරන පුද්ගලයන්ට අපි කියනවා ගණකාධිකාරීවරුන් කියලා. ඒතර ගණකාධිකාරීවරුන් තමන්ගේ මුල් ස්ටේජ් එකේදී accountant ලා හැටියටත් ඊළඟ ස්ටේජ් එකේදී finance managers ලා හැටියටත් ඊළඟ stages වලදී AGM finance, DGM finance ඒ ආදී වශයෙන් ඊළඟට chief financial officer හැටියටත් එහෙම නැත්නම් finance director හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒතර ලංකාවේ බොහෝ වෙලාවට ගොඩාක් ආයතනවල CEO position වල ගණකාධිකාරීවරුන් ඉන්න පුළුවන්. right. දැන් මම බොහොම හිමින් මේ මම අර කලින් ඇග්‍රී වෙච්ච විදිහට ගිණුම්කරණයේ බිඳුවේ ලෙවල් එකේ දැන් තමයි මම මේ කතා කරන්නේ. එතකොට ගිණුම්කරණයේ කවදාවත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුටත් මේ ටික හරියටම ඔලුවට දාගන්න පුළුවන් විදිහට. එතකොට ගිණුම්කරණය ඔයගොල්ලෝ කවදාවත් ඉගෙනගෙන නැහැ කිව්වට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම මුලින් ඉඳන්ම බිඳුව ලෙවල් එකේම තමයි ඔයගොල්ලන්ට ගිණුම්කරණය උගන්වන්නේ. right. ඊළඟ මාතෘකාව තමයි ගිණුම්කරණයේ අවශ්‍යතාවය. ඇයි ගිණුම්කරණය කියලා විෂයක් ඇවිල්ලා තියෙන්නේ? ඇයි ඒක අවශ්‍ය? ගිණුම්කරණය කියලා විෂයක් තිබ්බේ නැත්නම් අපිට නැත්නම් ගිණුම්කරණය විෂයක් අපිට ඕනේ නැද්ද? එහෙම නැත්නම් ඇයි මේකේ අවශ්‍යතාවය? right. දැන් මේකේ දීලා තියෙන නෝට් එකට අමතරව මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්න. එතකොට ඒක ඔයගොල්ලෝගේ ඔළුවට සෑහෙන්න වදී කියලා මම හිතනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ගත්තහම ගෙදරක සාමාන්‍යයෙන් තීරණ ගන්නේ කවුද? තීරණ කියලා කියන්නේ දැන් ඔය ආර්ථික තීරණ වගේ ගෙදරක සමහර වෙලාවට බේසික් තීරණ වගේ ගොඩාක් තීරණ ගන්නේ කවුද කියලා අහුවොත් දැන් සාමාන්‍යයෙන් අපි නම් කියන්නේ ගෙදරක තාත්තා තමයි මූලිකයා, ගෘහ මූලිකයා තාත්තා තමයි කියලා. හැබැයි අපි යථාර්ථයට ගියොත් බොහෝ වෙලාවට තීරණ ගන්නේ ගෙදරක අම්මා. right. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් එම අද රැයට කන්නේ මොනවද කියලා
තාත්තා කියනවා අද අපි රැට බත් කමු කියලා. අම්මා කිව්වොත් එහෙම නෑ අපි රැට පාන් කමු කියලා. අවසානයේ රැට කන්නේ මොනවාද? පාන් තමයි කන්නේ. දෙකෙන් තේරෙනවා කවුද ඩිසිෂන් මේකර් කියලා. යම් ගෞරවයක් තාත්තට තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඩිසිෂන් මේකින් වලට අම්මගේ බලපෑම තියෙනවා. ඒකට අපි අම්මා කෙනෙක් ගත්තොත් ගෙදරක අම්මගෙන් ඔයගොල්ලෝ අහලා බලන්න ගෙදර නම් දැන් ගෙදරනේ ඉන්නේ. ඒතර ගෙදරදී අහලා බලන්න අම්මගෙන් අම්මට කියන්න පුළුවන්ද කියලා දැන් ගිය මාසේ ජූනි මාසේ ඉවර වුණානේ දැන්. ජූනි මාසේ අම්මාට ලැබුණු ආදායම් මොනවාද කියලා. අම්මට ලැබුණු මුදල් වල විස්තරයක් අම්මට දෙන්න පුළුවන්ද කියලා. ඊට අමතරව අම්මා වියදම් කරපේව මොනවාද කියලා අම්මගෙන් අහලා බලන්න කියන්න පුළුවන්ද කියලා අම්මට. අම්මට එහෙම කිවීමේ හැකියාවක් නැහැ. හේතුව අම්මට මතක නැහැ. ඒ දේවල් මතක තියාගන්න බෑනේ. ආදායම් හැටියට නම් යම් ආකාරයක අයිතම කිහිපයක් වෙන්න පුළුවන්. තාත්තගේ වැටුප හම්බෙච්ච එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෝල් කැඩුව හින්දා එකකින් හම්බෙච්ච එකක් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර තියෙන ගවගයක් කුලියට දීලා තියෙන එකකින් හම්බෙච්ච එකක් වෙන්න නැත්නම් බැංකුවෙන් හම්බෙච්ච පොලියක් ඒ වගේ මොන හරි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ජොබ් එකකින් ඔයගොල්ලෝ ගෙදරට ඔයගොල්ලන්ගේ සැලරි ඩේට් එකේදී අම්මට දුන්න ගාණක් වෙන. ඒ වගේ කෙටි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක කියා ගන්න පුළුවන් හැකියාව සමහරට තියෙන පුළුවන්. නමුත් exactly amounts එක එහෙම කියා ගැනීම හැකියාවක් නැති වෙන්න පුළුවන්. වියදම් පැත්තට ගියොත් නම් කොහොමද බැරි වෙන්න පුළුවන්. මොකද වියදම් පැත්තට ගියොත් එහෙම වියදම් තියෙනවා අපි කඩවල් වලින් බඩු ගන්නවා, ලෙඩ වලට බෙහෙත් ගන්නවා, ඇඳුම් ගන්නවා, එක එක જાතියේ වියදම් කරනවා. විශේෂයෙන් ওই කන බොන දේවල් වලට සෑහෙන වියදම් යනවා. ඒක කවද්ද ගන්න එක කීයක් ගියාද කියලා මට මතකයක් නැහැ. මොකද මාසෙක දවස් 31ක් තියෙන එක එක දවසේ කරන වියදම් මතකයක් නැහැ. ඒතර අසාධාරණයි අම්මගෙන් එහෙම අපි ප්‍රශ්නයක් අහන එක. හැබැයි හිතන්නකෝ දැන් මේ අලුත් මාසේ අම්මට අපි පොතක් දීලා කියනවා අම්මට ලැබෙන ආදායම් නැත්නම් ලැබීම් සහ අම්මා කරන ගෙවීම් පොතේ ලියන්න කියලා. ඒතර මාසය පුරාවට අම්මට ලැබෙන ආදායම් අම්මා කරන ගෙවීම් අම්මා පොතක ලියනවා. ඒතර එහෙම ලිව්වහම අම්මගේ මාසයේ අවසානයේ අපිට බලා ගන්නත් පුළුවන් මොනවාද ආදායම් මොනවාද වියදම් මේ අනුව අතේ කීයක් ඉතුරුද කියලා. ඒතර අම්මාට එහෙම පොතක් දීලා අපි ඒව ලියන්න කියන්නේ ඔන්න අපි අම්මට කියනවා ගිණුම්කරණය ප්‍රැක්ටිස් කරන්න කියලා. ගිණුම්කරණය පුහුණු කිරීමක් තමයි අම්මට කරන්නේ අපි. පොතක් දීලා ලියන්න කියන එක. මොනවාද අම්මට තොරතුරු ලැබෙන්නේ? මාසය පුරාවට අම්මාට ලැබෙන ආදායම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. කාගෙන්ද ලැබුණේ කීයක්ද ලැබුණේ මොකද්ද සෝස් එක ඒ කවද්ද ලැබුණේ සියලුම දේවල් ටික තියෙනවා. ඒ වගේම වියදම් පැත්තට ගියාම කාටද ගෙව්වේ මොකටද ගෙව්වේ කීයක් ගෙව්වද කවද්ද ගෙව්වේ ආදී විස්තර තියෙන ඔක්කොම ටික තියෙනවා. ඒක අපි ජූලි මාසේ අම්මට කරන්න කියලා ඊළඟට අගෝස්තු මාසෙත් කරන්න කියලා. ඔක හැම මාසෙම කරන්න කියලා. ඒතර අවුරුද්දක් ගියාට පස්සේ අම්මා ගාව සම්පූර්ණ විස්තරයක් තියෙනවා. අවුරුද්දක් පුරාවටම තමන්ට ලැබුණු ආදායම් මොනවාද තමන් ඒකෙන් කරපු ගෙවීම් මොනවාද කියන එක සම්පූර්ණයෙන්ම තියෙනවා. හරි. එතකොට එහෙම ගත්තාම අම්මට අපි ප්‍රැක්ටිස් කරන්න කියලා තියෙන්නේ ගිණුම්කරණය. මොකද්ද දැන් ගිණුම්කරණය ප්‍රැක්ටිස් කළාම අම්මට ලැබෙන ප්‍රයෝජන? අම්මට කියන්න පුළුවන් ඕනම මාසයක ආදායම් මොනවාද වියදම් මොනවාද කියලා. ඊළඟට ඊට අමතරව අම්මට එක මාසයක ආදායම් තව මාසයක ආදායම් එක සංසන්දනය කරන්න පුළුවන්. තාත්තා ගිය මාසේ වැටුප හැටියට කීයද ගෙනල්ලා දුන්නේ මේ මාසේ කීයද ගෙනල්ලා දීලා තියෙන්නේ. වෙනසක් තියෙනවා. අඩුවෙන් තාත්තා වැටුප ගෙනල්ලා දීලා තියෙනවනේ තාත්තා ඕන්න අල්ලගන්න පුළුවන්. ඒකේ වඩා වැදගත්ම පැත්ත වෙන්නේ වියදම් පැත්තට ගියාම වියදම් වර්ගීකරණය කරලා තියෙනවා නම් වියදම් එක එකට ගිය ප්‍රමාණයන් දැනගන්න පුළුවන්. සහල් වලට කීයක් ගියාද පරිප්පු වලට කීයක් ගියාද කිරිපිටි වලට කීයක් ගියාද සීනි වලට කීයක් ගියාද right ඒතර ගිය මාසෙත් එක බලනකොට මේ මාසේ සීනි වලට වැඩිපුර ගිහිලා තියෙනවද? ඒතර එහෙම බැලුවාම සීනි අපි ගෙනාපු ප්‍රමාණයේ වැඩිපුර වීමක්ද එහෙම නැත්නම් සීනි වල මිල ගණන් වැඩි වෙලා තියෙනවද? එහෙම නැත්නම් ගෙදර මිනිස්සු හැමදාම සීනි කනවද? right? ඒතර ඒ වගේ විවිධාකාර තොරතුරු ගන්න පුළුවන්.
ඊට අමතරව අම්මට ඕන වෙලාවක තමන්ගේ පොතේ තියෙන මුදල් දෙක අතර වෙනස ආදායම් වියදම් අතර වෙනස නැත්නම් ලැබීම් ගෙවීම් අතර වෙනසේ අගේ අරගෙන ඒක අතේ තියෙන මුදලත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ අම්මගේ පොකට් එකට එහෙම නැත්නම් පර්ස් එකට හොරෙන් වැස්ස වෙලාවක් තියෙනවා නම් ඒවත් අහුවෙනවා. අම්මට රෙකන්සයිල් කරන්න පුළුවන්. right. දැන් මම මේ ගිණුම්කරණයේ අවශ්‍යතාවය කියන මාතෘකාව යටතේ උදාහරණයක් ගත්තේ. දැන් බලන්න ගෙදරක අම්මා කෙනෙක් තමන්ගේ ආදායම් වියදම් නැත්තම් ලැබීම් ගෙවීම් ඔක්කොම පොතක ලිව්වහම අම්මට කොච්චර ප්‍රයෝජනයක් ලැබුණාද කියලා. අම්මා මෙහෙම ලියන්නේ නැතුව අම්මා මතක තියාගෙන ඉන්න ගියා නම් අම්මට එහෙම මතක තියාගෙන ඉන්නත් බෑ. ඒක ප්‍රැක්ටිකලුත් නෑ. ගෙදරක උනත් දවසකට සෑහෙන ගණන් ප්‍රමාණයක් වෙනවා. මුදල් ලැබෙනවා, මුදල් ගෙවෙනවා, කොච්චර දේවල් වෙනවද? ඒතර ඒවා අහවල් දවසේ කියලා මතක තියාගන්න බෑ අම්මට. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි අම්මට අපි පොතක් දීලා සියලුම ගණන් මේ පොතේ ලියන්න කියලා කිව්වහම අම්මට කොච්චර ප්‍රයෝජන ලැබුණාද කියලා. එහෙම අපි ලිව්වේ නැත්නම් අපිට පස්සේ දවසක ඒක රිෆර් කරන්න බෑ. මතක නෑ. ඒව හොයාගන්න බෑ. right? ඒතර ගිණුම්කරණය අම්මා කෙනෙක් ප්‍රැක්ටිස් කරාම අම්මට ලැබෙන ප්‍රයෝජනෙ තමයි මම මේ කිව්වේ. ඒකට ගෙදරක එහෙම නැත්නම් අපි කියන කුටුම්බයක ඕවගේ ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවා නම් ව්‍යාපාර ආයතනයක කොච්චර ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවද? ඒතර ඒවා ව්‍යාපාරයේ අයිතිකරුට මතක තියාගන්න පුළුවන්. right? දැන් ඕගොල්ලන්ගේ වැඩ කරන බැංකුවේ කිසිම දෙයක් ගිණුම්කරණය කියලා දෙයක් නැත්නම් ඔයගොල්ලෝ වැඩ කරන බැංකුවේ දවසකට කී දෙනෙක් ඩිපොසිට් දාන්න එනවද? කී දෙනෙක් විත්ඩ්‍රෝවල් කරනවද? කී දෙනෙක් ATM එකකින් සල්ලි ගන්නවද? කී දෙනෙක් කෑෂ් ඩිපොසිට් මැෂින් එකට සල්ලි දානවද? කී දෙනෙකුට ලෝන් දෙනවද? කී දෙනෙක්ගේ ලෝන් රිකවර් කරගන්නවද? right? කමිෂන් ගන්නවද? ක්‍රෙඩිට් කාඩ් විකුණනවද? ඔය සියලුම දේවල් ඕගොල්ලන්ට බ්‍රාන්ච් එකේ ඉන්න ස්ටාෆ් එකට වෙන් කරලා ඔයා මේ කස්ටමර්ස් 10 දෙනාගේ accounts වල තෙරතුරු මතක තියාගන්න. ඔයා මෙයාගේ එක මතක තියාගන්න. එහෙම අපිට ප්‍රැක්ටිකල් නෑ මේ වගේ දේවල් කරන්න. ඒතර ව්‍යාපාර ආයතනයක් ගත්තම අනිවාර්යයෙන්ම ගිණුම්කරණය ෆලෝ කරන්න ඕනේ. ගිණුම්කරණයේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ව්‍යාපාර ආයතනයක. ඒතර ව්‍යාපාරයක් ගිණුම්කරණය ප්‍රැක්ටිස් කරොත් තමයි මේකේ තියෙන පළවෙනි එක. ව්‍යාපාරයේ විසින් අත්පත් කරගෙන ඇති වත්කම් පිළිබඳ විස්තර දැනගන්න පුළුවන් වෙනවා. එහෙම වත්කම් පිළිබඳ විස්තර දැනගන්න වෙන්නේ නැහැ ව්‍යාපාරයේ ඒවයි රෙකෝඩ්ස් තියාගත්තේ නැත්නම්. ඊළඟට ව්‍යාපාරයේ ගෙවිය යුතු වගකීම් පිළිබඳ විස්තර. අපි මොනවාද කාටද ගෙවන්න ඕනේ? ගෙවන්න තියෙන දේවල් වලට අපි කියන වගකීම් කියලා. කාටද ගෙවන්න ඕනේ කියලා අපි දැනගන්න වෙන්නේ එහෙම ගිණුම් තියාගත්තොත් විතරයි. ඊළඟට ව්‍යාපාරයේ ආදායම්, වියදම් ඊට අමතරව ලාභ පාඩු පිළිබඳ විස්තර අපිට දැනගන්න පුළුවන්. අවසානයේක ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ විස්තර එනම් කෙටි කාලේ ඉන්නව ණය ගෙවීමේ හැකියාව, ව්‍යාපාරයේ බංකොලොත්භාවය පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඉතා කුඩා ව්‍යාපාර ආයතන දානවා. දාලා මුලින්ම ඔය කඩ එහෙම දානවා. දාලා මේ ටික දවසක් යනකොට හොඳට වැඩේ හොඳට කෙරෙගෙන යනවා. හැබැයි කාලයත් එක්ක ඒ කඩ ඉබේම නැවතිලා යනවා. right? මොකද මේ ව්‍යාපාර කරන ඊටාම කුඩා ව්‍යාපාරයකට පවා ගිණුම්කරණය ඊටාම වැදගත්. තමන් බඩු කීයටද ගන්නෙ, කීයටද විකුණන්නේ, කාගෙන්ද ගන්නෙ, කාටද ගෙවන්න තියන්නේ. right? සියලු විස්තර තියෙන්න ඕනේ. ඉතාම කුඩා වශයෙන් ව්‍යාපාරයක් පටන් ගත්තට ඒ ව්‍යාපාරයටත් ගිණුම්කරණයේ අවශ්‍යතාවය ඉතා දැඩිව බලපාන. ඒ ගිණුම්කරණය කියන විෂය ව්‍යාපාරත් එක්ක එකට එක බැඳිච්ච කාරණයක්. ඒ ගිණුම්කරණය කියන විෂය නැත්තම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. දැන් විශේෂයෙන් බැංකුවක් වැනි විශාල ව්‍යාපාර ආයතනයක් ගත්තාම ගිණුම්කරණයේ විෂය ඉතාම ඉහළින් බැඳිලා තියෙනවා. ඒතර ගිණුම්කරණයේ හරහා තමයි සියලුම දේවල් අපි මේන්ටේන් කරන්නේ. ඔයගොල්ලෝ කෝ බැංකින් සිස්ටම් එකට දේවල් ඇතුළත් කරන්නේ. කවුද ඩිපොසිට් එක ගෙනාවේ? ඒක අපි අරගෙන ඉවිල්ලා. දැන් අපි මම මේ ඒ අර ගිණුම්කරණයේ නිර්වචනය ඔයගොල්ලන්ට මතක නම් මේ ගිණුම්කරණයේ නිර්වචනය මම කලින් ස්ලයිඩ් එකට යනවා පොඩ්ඩක්. ගිණුම්කරණ නිර්වචනයේ කියනවා බැංකුවක් නැත්නම් ව්‍යාපාර ආයතනයක් ගනුදෙනු හා සිද්ධීන් රැස් කරනවා කියලා.
හිතන්නකො කස්ටමර් කෙනෙක් ඩිපොසිට් එකක් දාන්න ආවා කියලා. එතකොට කොහොමද අපි රැස් කරගන්නේ? ඩිපොසිට් ස්ලිප් එකයි සල්ලි ටිකයි එකතු කරගන්නවා. ඉල්ල ගන්න. ඒක තමයි ගණදිනුව රැස් කරගන්න විදිය. ඊට පස්සේ ඒක වාර්තා කරනවා. ටෙල්ලර් කෙනෙක් එන්ට්‍රි එකක් දානවා කෝ බැංකින් සිස්ටම් එකේ. එතකොට තව එක්කෙනෙක් වෙරිෆයි කරනවා. ඔන්න වාර්තා කිරීම සිද්ධ කරනවා. ඊළඟට ඒක වර්ග කරනවා. වර්ග කරනකොට ඔයගොල්ලෝ හැම account එකකටම දීලා තියෙනවා account number එකක්. එතකොට ඒ account number එක denote කරනවා මේක saving account එකක්ද, මේක current account එකක්ද, මේක fixed deposit එකක්ද මොකක්ද කියලා. දැන් savings account එකෙත් මේක minor එකක්ද, මේක teenage ලගේ account එකක්ද, මේක normal saving account එකක්ද, ඊට අමතරව මේක senior citizen account එකක්ද. දැන් fixed deposit ගත්තත් එහෙමයි. කරන්ට් account නම් එහෙම වර්ග කිරීම නැහැ. කරන්ට් account තියෙන එක જાතියයිනේ. ෆික්ස් ඩිපොසිට් ගත්තාම මේක මේ 3 months එකක්ද 6 months එකක්ද අවුරුදු එකක්ද අවුරුදු 5 එකක්ද right ඒ ආදී වශයෙන් වර්ග කිරීමක් කරනවා. ඊළඟට අපි සාරාංශ කරනවා කියලා කියන්නේ දවසක් ඇතුළත එහෙම නැත්නම් මාසයක් ඇතුළත කොච්චර ඒ જાතියේ ඩිපොසිට් අපිට හම්බ වුණාද කොච්චර විත්ඩ්‍රෝවල් වුණාද කියලා සාරාංශ කරලා ගන්න පුළුවන්. අපේ ට්‍රයල් බැලන්ස් එකක් කරා ඉල්ලගෙන අපිට කීයද අපේ බැලන්ස් එක මාසේ මුල කීයද දැන් අග කීයද කියලා. ඊළඟට ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊයේ මාසෙත් එක්ක බලද්දි මේ මාසේ ඔය කියන සේවින්ස් accounts වල වැඩිවීමක් වෙලා තියෙනවද? අසාමාන්‍ය වැඩිවීමක් වෙලා තියෙනවා නම් ඒකට හේතුව මොකද්ද? අපි කැම්පේන් එකක් කරාද? එහෙම නැත්නම් අපේ ඇඩ්වර්ටයිස්මන්ට් ගියාද? ඒ ආදී වශයෙන්. එහෙම නැත්නම් අසාමාන්‍ය අඩුවීමක් තියෙනවා නම් මොකද්ද ඒකට හේතුව? ඊට පස්සේ හේතු ඔක්කොම එකතු කරලා අපි ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. අර්ථකථනය කරන්න ඕනේ. ඒ හේතු පැහැදිලි කරන්න ඕනේ. මේකට හේතුව මෙන්න මේකයි. මෙන්න මේ හේතුව නිසායි මේක මෙහෙම වෙලා තියෙන්නේ. අපේ ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙච්ච හින්දා තමයි අපේ ලෝන්ස් වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙච්ච හින්දා තමයි අපේ ඩිපොසිට් අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ පැත්තේ අපි වෙනමම කැම්පේන් එකක් කරලා තියෙනවා. ඒකයි මේ පැත්තේ අපේ accounts වල වර්ධනයක් තියෙන්නේ. ඊට අමතරව අවසාන වශයෙන් මේ සියලුම තොරතුරු අපේ බෝඩ් එකට එහෙම නැත්නම් ඉහළ කළමනාකාරීත්වයට එහෙම නැත්නම් අදාළ සෝනල් මැනේජර්ස්ලට රීජනල් මැනේජර්ස්ලට බ්‍රාන්ච් මැනේජර්ස්ලට ඒ තොරතුරු දෙන්න ඕනේ විශ්ලේෂණය කරපු තොරතුරු දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඩිසිෂන්ස් ගන්න. දැන් මේ වැඩේ හොඳයි නම් තවදුරටත් ඒක වැඩි කරන්න. ඒ වැඩේ නරකයි නම් ඒ තොරතුරු අපි ඒක නවත්තන්න. right? ඒතර ගිණුම්කරණය කියලා කියන්නේ මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය කියලා කිව්වේ ඒකයි. right? ඒතර ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගිණුම්කරණේ නැතුව ව්‍යාපාර ආයතනයකට සර්වයිව් වෙන්න බෑ. ගිණුම්කරණය තමයි අවශ්‍ය සියලුම තොරතුරු ලබා දෙන්නේ. ගිණුම්කරණේ නැතුව ව්‍යාපාර ආයතනයකට සර්වයිව් විය නොහැකිය. ගිණුම්කරණය තමයි අවශ්‍ය සියලුම තොරතුරු ලබා දෙන්නේ. right. ඊළඟට යන මාතෘකාව තමයි ගිණුම්කරණය ක්‍රියාවලියක් විදියට කොහොමද අපි හඳුනාගන්නේ කියන එක. ගිණුම්කරණය ක්‍රියාවලියක් විදියට කොහොමද අපි හඳුනාගන්නේ? ඒත් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රියාවලියක ඔයගොල්ලන්ගේ මයික්ස් එහෙම ඔන් කරලා තියෙනවා නම් ඒව ඕෆ් කරගන්න. ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් විතරක් කතා කරලා අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ දක්වා නැත්නම් ගෙවල් වල එක එක සද්ද ඇහෙන්න පුළුවන්. right? ඒ සද්ද ඕනේම වෙන්න පුළුවන් ඕන නැතිව වෙන්න පුළුවන්. ඒක නිසා පැහැදිලිව මයික්ස් ඕෆ් කරගන්න ඕෆ් කරගෙන කතා කරන්න. ඔයගොල්ලෝ දැකනවා ඇති නේද ඔන්ලයින් ටීචින් වලදී එක එක එනවනේ ඔය සමාජ මාධ්‍ය වල එක එක වෙච්ච දේවල්. right? එක මයික් එක දෙවෙනි එක වීඩියෝ එකත් ඕෆ් කරගන්න. right? දැන් ඔයගොල්ලෝ පන්තියකට ෆිසිකලි එනවා නම් සාමාන්‍යයෙන් පිළිවෙලකට ඇඳලා කරලා එහෙමනේ එන්නේ. හැබැයි දැන් ගෙදර ඉඳලා නම් ඕක ඉන්නේ සමහරවිට මුණකට හොදලවත් නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ වීඩියෝ එක ඔන් කරාම සමහර කට්ටිය බය වෙන්නත් පුළුවන්. right? ඒක නිසා මේ දෙක ඒ ෆන්ඩමෙන්ටල්ස් ඔන්ලයින් මේ තමයි ලෙසන් එකකට යනවා නම් මයික් එකයි වීඩියෝ එකයි දෙකම ඕෆ් කරගන්න. ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඔන් කරලා අහන්න පුළුවන් මාව ඩිස්ටර්බ් කරලා. right. ඊට අමතරව මම හැම සෙෂන් එකකම අවසානයේ විනාඩි 5ක් විතර දෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔය chat box එක පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නේ දැනට එවල තියෙනවද කියලා messages මොන හරි.
sir please send me a tute එකක් එවන්නේ නැහැ දරුවෝ ඔයගොල්ලන්ට මේකේ download කරගන්න පුළුවන් මේ තියෙනවා tutes දෙකම තියෙනවා එහෙනම් මම කරන presentation එකේ මේකට අදාළ tute එකේ සම්පූර්ණ note එක ඊළඟට IBSL එකෙන් mail එකක් එව්වේ නැහැ මම personally login administrative problems ටික ඔයගොල්ලෝ IBSL එකට කතා කරලා විසඳ ගන්න ඒගොල්ලෝ උදව් කරයි අනිවාර්යයෙන්ම අනිත් ඒ කියන්නේ විශේෂයට අදාළ දේවල් තමයි මෙතනදී අහන්න පුළුවන් ඕගොල්ලෝ. කිසිම නෝට් එකක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ දැනට හේතුව ටියුට් එකේ මන් දීලා තියෙන ටියුට් එකේ මේ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඔයගොල්ලන්ට වඩා වැදගත් වෙන්නේ කියන දේ හොඳට අහගෙන ඉන්න එක. ඊට අමතරව මම කැමති මම හැමදාම ගොඩක් වෙලාවට ටියුට් අප්ලෝඩ් කරනවා සෙන්සුරාදා තියෙන එකට අදාළ ඒවා ටික ගොඩක් වෙලාවට අඟහරුවාදා බදාදා වෙනකොටම. එතකොට ඒකේ පුළුවන් නම් ඔයගොල්ලන්ට නෝට් එකක් අවශ්‍ය නිසා print out එකක් දාගෙන ඒ print out එකේ අවශ්‍ය මම මේ කතා කරන වෙලාවට අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. right? ඒ අනුනම් විශේෂයෙන් නෝට් එකක් ලියා ගන්න ඕන නම් මම කියනවා ලෙක්චර් එක යන වෙලාවෙත්. මම හිතන්නේ දැනට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔච්චර තමයි කොහොමද ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා අහනවා මම ඒක ගැන මට අවබෝධ නැහැ ඔයගොල්ලෝ ඒක මේ ආයතනයත් එක්ක කතා කරලා දැනගන්න right ටියුට් එක දාලා තියෙන එක තමයි මම දන්නේ මම දෙනවා ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට සඳහාංගාරුවාද වෙනකොටම ටියුට්ස් ඒගොල්ලෝ ඒක අප්ලෝඩ් කරන වෙලාවෙදිම ඒව පොඩක් කතා කරලා දැනගන්න අපිට ලැබුණේ ටියුට් එක ලැබෙන්නේ නැහැ ටියුට් එක ඔයගොල්ලෝ මේ සයිට් එකට මේකට ලොග් වුණාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පොඩ්ඩක් අහලා දැනගන්න IBSL ආයතන මේකට කතා කරාම දැනගන්න පුළුවන්. දැන් උනත් කෝල් එකක් දීලා අහගන්න පුළුවන්. එක්සෑම් එක කවද්ද කියන එක ඒක තාම ඩිසයිඩ් කරලා නැහැ. මේ තියෙන සිටුේෂන්ස් ඔක්කොම හොඳට තිබුණොත් නොවැම්බර් මාසයේ වගේ වෙනකොට එක්සෑම් තියෙයි. මේ අවුරුදු නොවැම්බර් මාසෙ වෙනකොට. ඉතින් මේක මේ සිටුේෂන් එක වර්ස් පැත්තට ගියොත් ඉතින් කවද දේද කියලා ඉතින් කියන්න බෑ. Google Classroom එකේ ටියුට් එක දානවා IBSL එකකින්. ඔය ඉතින් තියෙන්නේ මේගොල්ලෝ කියන එකේ. මම හිතනවා මේ chat box එක ඔයගොල්ලෝ use කරනකොට ගොඩක් වෙලාවට විෂයට අදාළ කරුණු අහන්න විතරක් use කරනවා නම් හොඳයි. ඔයගොල්ලෝගේ ඔය administrative problems මේකට කතා කරලා දැනගන්න. Classroom app එකේ දාගෙන ටියුට්ස් alright ඔයගොල්ලෝ විශ්ත ගන්න ඒගොල්ලෝ සමහර කට්ටිය උත්තරයක් දෙනවා ඒවට දැන් මේක බලලා උත්තර දෙන්න මේ ලෙක්චර් එක යන වෙලාවේදී ප්‍රශ්න අහනවා නම් ගොඩක් වෙලාවට මම කැමති විෂයට අදාළව එතකොට ඒකට උත්තරයක් නැත්නම් මගේ හැරෙන්න පුළුවන් right සිලබස් මාරු වුණොත් අපි කලින් එක්සෑම් කරපු සබ්ජෙක්ට් එක එහෙම මාරු වෙනවා නම් මාරු වෙන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් දෙනවා එහෙම එකපාරට මාරු වෙන්නේ අර කඩෙන් පාන් ගෙඩියක් ගන්නවා වගේ එහෙම කරන්නේ නැහැ. මාරු වෙනවා නම් අපි පැහැදිලිවම යම් කාලයක් දීලා තමයි ඒ දෙක මෙහෙම කරන්නේ. ඊට අමතරව පරණ සිලබස් එකේ විභාගය කරපු කට්ටියට වෙනමම chance එකක් තියෙනවා අලුත් ඒ විභාගයේ සමත් නම් ඒක කිසිම ගැටලුවක් නැතුව exemption සම්පෙනවා ඒවට. ඒව ගැන එච්චර worry වෙන්න එපා. දැන් ඒව ගැන තාම අපි කතා කරලා නැති නිසා මේ ගොඩක් වෙලාවට තව ඒක කල්යයි. right මම අපි ආයි lecture එකට යමු right ඔයගොල්ලෝ එක්කෙනෙක් කවුරුත් අහලා තිබ්බේ නෑ මං හිතනවා කියපු දේවල් ටික ඔක්කොම තේරුණා කියලා මේ දක්වා උගන්වපු දේවල් වලින් ප්‍රශ්න අහලා තිබ්බේ නෑ වෙන administrative problems සහ ටියුට් download කරගන්නේ කොහොමද කියන ඒවා විතරයි අහලා තිබ්බේ right අපි ඊළඟ මාතෘකාවට ගියොත් එම ගිණුම්කරණය ක්‍රියාවලියක් ලෙස එතකොට ගිණුම්කරණය කියන විෂය ගත්තාම ඒක ක්‍රියාවලියක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඕනම ක්‍රියාවලියක් එහෙම නැත්නම් අපි කියනවා process එකක මූලික අංග තුනක් තියෙනවා. ඒ තමයි inputs ඊළඟට process එක ඒ කියන්නේ actual process එක ඊළඟට output. අපි සිංහලෙන් කියනවා යෙදවුම් ඊළඟට ඇත්ත ක්‍රියාවලිය සත්‍ය ක්‍රියාවලිය ඊළඟට output එහෙම නැත්නම් අපි කියනවා නිමැවුම් කියලා.
අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් ගිණුම්කරණය කියන විෂයට එන්නේ ඉස්සෙල්ලා අපි මොන හරි දෙයක් හදනකොට අපි හිතමු සබන් හදනවා කියලා. ඒකට සබන් හදනකොට අපි ඉන්පුට්ස් දානවා. ඉන්පුට් කියලා කියන්නේ අපි යදවුම් දානවා, එක එක જાතියව දානවා. අමුද්‍රව්‍ය දානවා සබන් හදන මැෂින් එකකට පටන් ගන්න තැන. ඒතර මැෂින් එකේදී ඒක හොඳට ඇඹරිලා කරලා ඔක්කොම කරලා සමහරලාට වේලලා ඔක්කොම කරලා ඒ සියලුම දේවල් කෑලි කපලා සබන් කැට අසුරලා ඔක්කොම කරලා ඔන්න එනවා. ඒතර අවසානයේ නිමෙවුම හැටියට අපිට එළියට එන්නේ අර පැකුත් කරපු සබන් කැටයක්. right? ඒකට ඒක තමයි සාමාන්‍ය process එක. ඒ වගේ ගිණුම්කරණය කියන විෂය ගත්තාම ඒකත් process එකක්. ඒ process එකේ අපේ යෙදුම් හැටියට තියෙන්නේ ප්‍රධානම යෙදුම් වෙන්නේ ව්‍යාපාර ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධීන්. මූල්‍ය වටිනාකමක් තියෙන ගනුදෙනු හා සිද්ධීන් තමයි ව්‍යාපාර ආයතනයක තියෙන අපේ ප්‍රධාන යෙදවුම වෙන්නේ. ඒතර ක්‍රියාවලිය හැටියට ගිණුම්කරණයේදී අපි කරන්නේ ඒ ගනුදෙනු හා සිද්ධීන් අරගෙන ඒවා රැස් කරන එක, ඒවා පොත්වල වාර්තා කරන එක, එහෙම නැත්නම් සිස්ටම් එකක වාර්තා කරන එක, ඊළඟට ඒක වර්ග කරන එක, වාර්තා කරන වෙලාවෙදීම වර්ග කිරීමක් වෙනවා. ඊළඟට ඒවා සාරාංශ කරන එක. එතකොට දවස ගානේ වාර්තා කරපු ඒවා මාසපතා සාරාංශ වෙනවා. මාසපතා එකතු වෙච්ච ඒවා අවුරුද්දකට පස්සේ සාරාංශ වෙනවා. මේ විදිහට ඊළඟට ඒවා විශ්ලේෂණය කරන එක, ඊළඟට ඒක අර්ථකථනය කරන එක, ඊළඟට ඒක බෙදා හරින එක, ඩිසිෂන් මේකර්ස් වලට බෙදා හරින එක. ඊට අවසාන එක තමයි නිමෙවුම්. අවසාන ප්‍රොඩක්ට් එක තමයි නිමෙවුම්. ගිණුම්කරණයේ මේ සම්පූර්ණ process එක කරලා ගිණුම්කරණයේදී අපි දකින ප්‍රධානම නිමෙවුම තමයි මූල්‍ය ප්‍රකාශ. දැන් මේ කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මම සමහර වචන කියද්දී ඔයගොල්ලන්ට ඒකේ නුහුරු බවක් තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හා පුරා කියලා දැන් නම් ඉන්න කට්ටියට ඒක අමුතුවක් නෙමෙයි. මොකද ඉපදෙනකොටම ඉඳන්ම ෆෝන් තමන්ගේ අතට ලැබෙන නිසා. ඉපදිලා මේ සාමාන්‍යයෙන් දෙයක් කරගන්න පුළුවන් අවුරුදු 2 විතර වගේ වෙනකොටම ළමයින්ගේ අතට ෆෝන් එකක් හම්බ වෙනවා. එහෙම නැතුව දැන් අපේ પરම්පරාව ගත්තොත් අපි මොබයිල් ෆෝන්ස් වලට අලුතෙන්ම ආපු කට්ටිය. ඒකට අපිට ඉස්සෙල්ලාම ෆෝන් එකක් හම්බෙච්ච දවසේ අපිට නිකන් ඒක මැජික් එකක් වගේ. ඒකත් කලින් එහෙම ගැජට් එකක් අපි දැකලා නැහැනේ. එතකොට ඒක අතට ගත්තම අපිට හරි නුහුරු බවක් තිබුණා. right? අපි ලැප්ටොප් එකක් වගේ ගත්තාම දැන් ඉන්න කට්ටිය පොඩි කාලේ ඉඳන්ම දකින්න ලැප්ටොප්. මොකද ඒක සමහරලාට තමන්ගේ තාත්තා ගාව තියෙන්න පුළුවන්, නැත්නම් අක්කලා අයියලා ගාව තියෙන්න පුළුවන්. අම්මලා තාත්තලා ගාව තියෙන. ඒකට ඒගොල්ලෝ පොඩි කාලේ. නමුත් අපේ අම්මලා තාත්තලා ලැප්ටොප් පාවිච්චි කරේ නෑ. අපිට තමයි මුලින්ම හම්බ වුනේ. ඒතර අපි ලැප්ටොප් එක ගත්තාම අපිට ඒක ටිකක් අලුත් දෙයක් නුහුරු බවක් තියෙනවා. ඒ වගේ දැන් මේ විෂය කලින් ඉගෙනගෙන නැති කෙනෙක්ට මේ විෂය උගන්වද්දී ඒගොල්ලන්ට මේ සමහර වචන කියනකොට නිකන් මේ ඇඟට ඒක ටිකක් ඉච්චර ජීර්ණය වෙන ගතිය අඩු වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මම කියනවා මූල්‍ය ප්‍රකාශ කියලා. මූල්‍ය ප්‍රකාශ අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියලා. ඒකට එහෙම එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒවා මේ හැම දෙයක්ම ලොකු සංකීර්ණ දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ ටික දවසක් යනකොට මේකට හුරු වෙනකොට මේ වචනත් හුරු වෙලා යනවා. අර නිකන් ඔයගොල්ලෝ බැංකුවකට පළවෙනි දවසේ ආපුවාම සිස්ටම් එකක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, බෝල්ට් එක තියෙනවා, හැමදේම මේ සමහර ඒවා නුහුරු බවක් තියෙන්න පුළුවන්. ලොකු යතුරු තියෙනවා, රෙජිස්ටර්ස් තියෙනවා, right? මේ දැන් පළවෙනි දවසේ ටෙලර් කෙනෙක් හැටියට වැඩ කරන කෙනෙකුට සල්ලි ගොඩාක් එකපාරට හම්බ වෙනකොට නිකන් ඇඟ මේ ඇඟ ටිකක් වෙවුලන ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි ඔක දවසක් දෙකක් යනකොට, මාසයක් දෙකක් යනකොට ඒවට ඉබේම හුරු වෙනවා. අර ඊට ඔයගොල්ලෝ අලුතෙන් වාහනයක් පදිනවා වගේ. වාහනයක් පදිනකොට අලුතෙන් මතකනේ. මුලින්ම දැන් නම් මේ ගොඩක් ඒවට ඔටෝ ගියර්ස් තියෙන ඉඳ නැත්නම් ඉස්සර තිබ්බේ මේ මැනුවල්. ඒතර ෆස්ට් එකට දාන්න කිව්වහම තමයි ෆස්ට් එකට දාන්නේ. ෆස්ට් එකට කෙනෙක් සෙකන්ඩ් එක කියලා දුන්නේ නැත්නම් ෆස්ට් එකට දාගෙනම තමයි හැමදාම යන්න වෙන්නේ. ඊළඟට සෙකන්ඩ් එකට දානවා, ඊළඟට තර්ඩ් එකට දානවා, ෆෝර්ත් එකට දානවා, බ්‍රේක් ගහනවා, බල තමයි ඔක්කොම දේවල් කරන්නේ. දැන් හැබැයි වාහනේ පුරුදු වුණාට පස්සේ ඔය එකක්වත් මතක නැහැ. තමන් ඇවිල්ලා වාහනේ නගිනවා, ඊළඟට ඩෙස්ටිනේෂන් එකට එනවා දන්නේ නැහැ. ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ඔක්කොමත් දානවා. ආයි තර්ඩ් දාලා ආයි ෆස්ට් එකට දානවා. ඔය වගේ බ්‍රේක් ගහනේම කකුල් අතපය යන්නේම ඉබේම වෙනවා.
එතකොට මේකේ අර හුරු බව තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මම මේක කිව්වේ මෙතන කොමර්ස් කරපො නැති ගොඩාක් කට්ටිය ඉන්නේ හින්දා ඒගොල්ලන්ට සමහර මේ වචන එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ මේ වගේ එකක්. ගිණුම්කරණයේ මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ කළා අපි හදන ප්‍රධානම අවුට්පුට් එක තමයි මූල්‍ය ප්‍රකාශය. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස්. ආයතනයක නැත්නම් ව්‍යාපාර ආයතනයක මූල්‍ය ප්‍රකාශය. ඒක තනි පුද්ගල ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, බැංකුවක් වෙන්න. ඔය ඕනම ආයතනයක මූල්‍ය ප්‍රකාශ තමයි මේ ගිණුම්කරණයේ ක්‍රියාවලිය කරලා අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශ ගත්තහම මූල්‍ය ප්‍රකාශ කියන ඒ නම ඇතුලේ තව අණු කොටස් 6ක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශ කියන සම්පූර්ණ නිර්වචනයේට තව අණු කොටස් 6ක් එකතු වෙනවා. ඒ මූල්‍ය ප්‍රකාශ කියන සම්පූර්ණ නිර්වචනය දෙන්න පුළුවන් ඒ කොටස් 6 එකතු වුණොත් තමයි. ඒ කොටස් මොනවාද? පළවෙනි එක තමයි අපි කියනවා ආදායම් ප්‍රකාශය. එතන ප්‍රසන්ටේෂන් එකේ තියෙන ආප්‍ර කියලානේ ආදායම් ප්‍රකාශය. මේ ඔක්කොම ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා. ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ආදායම් ප්‍රකාශය. ආප්‍ර කියලා කියන්නේ ආදායම් ප්‍රකාශය. අපි කියනවා වෙනදා නම් අපි දන්නවා ලාභ ගිණුම. right? ඊළඟට දෙවෙනි එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ප්‍ර කියලා තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඉස්සර අපි ඔකට කියන්නේ බැලන්ස් ෂීට් එක. එහෙම නැත්නම් අපි කියනවා ශේෂ පත්‍රය කියලා. right? ඊළඟට තුන්වෙනි මූල්‍ය ප්‍රකාශ වර්ගය තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි කියනවා cash flow statement කියලා. cash flow statement. ඊළඟට හතරවෙනි මූල්‍ය ප්‍රකාශ වර්ගය තමයි ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය. ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය. අපි කියනවා statement of changes in equity කියලා ඉංග්‍රීසියෙන්. ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය කියලාත් කියනවා. ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශය. මේවා අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරනවා කොහොමද හදන්නේ කොහොමද මේ මොන තොරතුරුද වාර්තා වෙන්නේ කියලා. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න විතරයි මම මේ දීලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි එක තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති. ගිණුම් කරන ප්‍රතිපත්ති. හයවෙනි එක තමයි ගිණුම් කරන සටහන්. ගිණුම් කරන සටහන්. එතන මම ಜಾති 6ක් කිව්වා. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන සටහන්. ඔන්න ඔය ಜಾති 6ම එකතු වුණාම ඒ කට්ටලයට අපි කියනවා මූල්‍ය ප්‍රකාශයක් කියලා. නැත්නම් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් කියලා. එතකොට අපේ ගිණුම්කරණයේ ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ ඔන්න ඔය මූල්‍ය ප්‍රකාශ කියන account set එක තමයි ඔයකේ ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ. ඊට අමතරව ගිණුම්කරණයේ කියන ක්‍රියාවලියෙන් අපි තව හදනවා කළමනාකරන වාර්තා. අපි කියනවා මැනේජ්මන්ට් රිපෝට්. මැනේජ්මන්ට් එක එක જાතිය රිපෝට්ස් ඉල්ලනවා. ඒවා අපි මේ ගිණුම්කරණයෙන් තමයි ප්‍රොඩියුස් කරලා දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට බැංකුවක් ගත්තාම බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එකට ඕන වෙන්න පුළුවන් මේ අවුරුද්දේ දැන් මාස 6ක් ඉවරයි මේ මාස 6 එක එක ප්‍රොඩක්ට්ස් වලින් කොච්චර වර්ධනය වීමක් තියෙනවද කියලා. දැන් ලීසින් කොච්චර කරලා තියෙනවද, හවුසින් ලෝන් කොච්චර කරලා තියෙනවද, ක්‍රෙඩිට් කාඩ් වලින් කොච්චර කරලා තියෙනවද, පෝනින් වලින් කොච්චර කරලා තියෙනවද. එතකොට ඒකත් ඒගොල්ලොන්ට දැනගන්න ඕන වෙන්න පුළුවන් බ්‍රාන්චස් වල කොච්චර කරලා තියෙනවද, එක එක සෝන් වයිස් කොච්චර කරලා තියෙනවද, රීජන් වයිස් කොච්චර කරලා තියෙනවද, එක එක බ්‍රාන්ච් වයිස් කොච්චර කරලා තියෙනවද, කවුද හොඳටම කරලා තියෙන සෝන් එක, කවුද හොඳටම කරලා තියෙන රීජන් එක, මොන බ්‍රාන්ච් එකද හොඳටම කරලා තියෙන්නේ. ඒවට අපි කියනවා කළමනාකරන වාර්තා, මැනේජ්මන්ට් රිපෝට් කියලා. සාමාන්‍යයෙන් මාසයකට සැරයක් බැංකුවක බෝඩ් මීටින් එකක් තියෙනකොට උඩා කළමනාකරන වාර්තා ඒ අදාළ කළමනාකරුවෝ ඉල්ලනවා. ගොඩාක් වෙලාවට ඒව ඉල්ලන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලනවා. මෙන්න මේවා දෙන්න කියලා. ඊට අමතරව තවත් වාර්තා අනිකුත් වාර්තා වෙන වෙන අවශ්‍යතාවයන් මත එක එක වාර්තා other reports ඉල්ලන්න පුළුවන්. මේ ඔක්කොම ජෙනරේට් කරන්නේ මෙන්න මේ ගිණුම්කරණය කියන ක්‍රියාවලියෙන් තමයි. ගිණුම්කරණය නැත්තම් මේ කිසිම දෙයක් අපිට ජෙනරේට් කරන්න බෑ. right? ඒතර ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ ප්‍රධානම ඉන්පුට් එක වෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. ඒක ක්‍රියාවලියක ගිහිල්ලා ඒවා රැස් කරලා සටහන් කරලා වර්ග කරලා සාරාංශ කරලා විශ්ලේෂණය කරලා අර්ථකථනය කරලා
ඒවා බෙදා හැරියට පස්සේ අපේ ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ මූල්‍ය ප්‍රකාශ. ඊට අමතරව කළමනාකරන වාර්තා සහ අනෙකුත් වාර්තා අපිට ගිණුම්කරණයෙන් ප්‍රොඩියුස් කරනවා. ඒතර මූල්‍ය ප්‍රකාශ කියන එකට ගත්තාම ಜಾති 6ක් ඒකට අයිති. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන. ගිණුම්කරණය කියන ක්‍රියාවලිය මොකක්ද කියලා ඇහුවොත් අපි මෙන්න මේ ඩයග්‍රෑම්ස් ටිකෙන් තමයි අපිට පෙන්වන්න වෙන්නේ ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඕනම ක්‍රියාවලියක් වගේ ගිණුම්කරණයේ යෙදවීම් තියෙනවා, ක්‍රියාවලියේ තියෙනවා, නිමැවුම් ටික තියෙනවා. right. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මම ආයි සැරින් සැරේට ගිහලා බලන්න ඔයගොල්ලන්ගේ මොන හරි අහලා තියෙනවද කියලා. right. other accounting reports කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට මෙහෙම වෙන්න පුළුවන්. external auditors ලා වගේ කට්ටිය ඉල්ලනවා report එකක්. ඒත් ඒක other accounting report. ඊට අමතරව central bank එක ඉල්ලන්න පුළුවන්. ඒත් විවිධ පාර්ශවයන් ඊට අමතරව බැංකුවක් තව වෙනත් ආයතනයකින් නැත්නම් වෙන පිටරට ආයතනයකින් ණය ගන්න පුළුවන්. එහෙම කරන ඉවැලුවේෂන් වල ඊට අමතරව බැංකුවකට තියෙන පුළුවන් ඔය ෆිච් රේටින් වගේ මූඩිස් රේටින් වගේ රේටින් ආයතනයකින් විවිධ වාර්තා ඉල්ලන්න පුළුවන් ඉවැලුවේෂන්ස් වලට. ඒවට තමයි අපි අද රිපෝට්ස් කියලා කියන්නේ. අනිත් දේවල් ගොඩාක් අහලා තියෙන්නේ මේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක. ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තව කෙනෙකුට අහලා දැනගන්න පුළුවන් නැත්නම් ආයතනට අහලා දැනගන්නත් පුළුවන්. right. right. අපි ඊළඟ කොටසට යන්. ඒතර මේකෙදී දැන් මේ හැම කොටසක්ම ඉවර වෙද්දී මට ඕගොල්ලන්ව පේන්නේ නැහැ. right. ඉතින් ඕගොල්ලෝගේ අතේ තමයි තියෙන්නේ මේක කොච්චර දුරට මේවායේ කියන දේවල් ඕගොල්ලෝ ඔලුවට දාගන්නවද, මේවායෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක තමයි. ඒතර හැම දෙයක්ම අන්තිමට එළියට එන්නේ විභාගයේ රිසල්ට්ස් ආවට පස්සේ. ඒතර එක එක්කිනා කරන කැපකිරීම අනුව තමයි ඒකේ රිසල්ට්ස් එන්නේ. නැතුව එකපාරටම අර කඩේකින් පාන් ගෙඩියක් ගන්න වගේ විභාගේ පාස් වෙන්න බෑ. මතක තියාගන්න මේ විෂය අමාරුයි, සාමාන්‍යයෙන් ගොඩාක් කෙනෙක් ෆේල් වෙන විෂයක්. හැබැයි අපේ පන්තියට එන ළමයින්ගෙන් අපි සෑහෙන හොඳ රෙකෝඩ් එකක් මේන්ටේන් කරලා තියෙනවා. 80%ක් විතර වගේ ළමයින්ගෙන් පාසින් රේට් එක තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝගේ මේ කණ්ඩායමත් ඒක මේන්ටේන් කරයි කියලා. ඉතින් මට පේන්නේ නෑ කවුද ඉන්නේ, කොහොමද ඔයගොල්ලෝ වැඩ කරන්නේ, මොන වගේ උනන්දුවද තියෙන්නේ කියලා. නමුත් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න තමන් දෙයක් මහන්සි වුණොත් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ට තමයි. ඔයගොල්ලෝ මේ එක්සෑම් එක පාස් වුණා. දැන් තියෙන කම්පිටිෂන් එක ඉතාම ඉහළයි. right. බැංකුවකට ගන්න රික්‍රූට්මන්ට්ස් ගොඩාක් වෙලාවට හරි අමාරුයි රික්‍රූට් කරන්න. මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ලෝකයේ ලංකාවේ හැම තැනම ජොබ් මාකට් එක ගොඩාක් කට් වෙන පැත්තට තමයි තියෙන්නේ. මොකද අපේ ප්‍රොඩක්ෂන් එක නෑනේ, එක පැත්තකින් අවශ්‍යතාවය නැති වෙලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ යම් කට්ටිය හැටියට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ෆේපර් ක්වොලිෆිකේෂන් එක හරියට තමන්ගේ තියාගෙන හිටියොත් හොඳ ජොබ් එකකට යන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා මොන හරි දෙයකට ආයෝජනයක් කරනවා නම් ඒ ආයෝජන ප්‍රතිඵල ලබා ගන්න තුරුම ඒ ආයෝජන ඉවර කරගන්න. එහෙම නැත්නම් අර එක්සෑම් එක පටන් ගන්නවා ඒකින් කොටසක් කරනවා. තව එක්සෑම් එකක් පටන් ගන්නවා ඒකින් කොටසක් කරනවා. එහෙම හරියන්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න මේ ආරම්භක අවස්ථාවේදී තමයි ඔයගොල්ලෝගේ දැන් ගොඩාක් කට්ටිය මෙතන ඉන්න ජොයින් ලයින් එක කට්ටිය ගොඩාක් කමිට්මන්ට්ස් නැති ඉන්ඩිවිජුවල් පර්සන් අනුම ගානේ මැරි කරලවත් නැති කට්ටිය වෙන්න පුළුවන්. ඔන්න ඔය කාලෙදී තමයි ඔයගොල්ලන්ට වැඩිපුරම මහන්සි වෙලා දේවල් ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්. තව දැන් හිතන්නකො කෙනෙක් මැරි කරා කියලා. ඔය මැරි කරාම ඊට පස්සේ තවත් කමිට්මන්ට්ස් වැඩි.
ඒ මෙඩිකල් අධිකන් ඉන්න බෑනේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඊළඟට තව මේ Tamanට මේ පවුල ලොකු කරගන්න ඕනේ කියලා. ඒතර ඊළඟට ගෙවල් හදන්න ඕනේ කියලා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඉස්සරහට. ඒතට ඒ කාලේදී කමිට්මන්ට් වැඩි වෙන්න මේ එක්සෑම් වලට තියෙන අවශ්‍යතාවය කැපකිරීම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා දෙයක් කරන්න පටන් ගත්තොත් මේ මාස 3-4 කැප වෙලා මේක කරන්න ඒක රිසල්ට්ස් ඔයගොල්ලන්ටම තමයි හම්බෙන්නේ. මම කියන්නේ මේ විෂය විතරක් කියලා අනිත් විෂයනුත් ඔක්කොම. right? ඒක අර ෆිසිකලි පන්තියට ආවනම් මගෙන් සෑහෙන ලොකු ඒක කවරේජ් එක කරගන්න පුළුවන්. නමුත් දැන් මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඔයගොල්ලෝ පන්තියේ ඉන්නවද නැද්ද? මට එහෙම දැන් එක එක්කිනාගේ නමින් ප්‍රශ්න අහලා දැනගන්නත් බෑ මෙතන ක්ලවුඩ් එක වැඩි හින්දා. ඔය ඔක්කොම කාරණා සැලකිල්ලට අරගෙන ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි කියන දේත් ඔළුවේ තියාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා නම් හරි. මම හිතනවා පැහැදිලි කියලා මම එහෙම වැඩි විස්තර කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ කියලා. මොකද මේක මොන්ටිසෝරි පන්තියකුත් නෙවෙන නිසා ඔයගොල්ලෝ බැංකුවලත් වැඩ කරන නිසා බැංකුවලට නැත්නම් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය නිසා මැචුවර් පීපල් හින්දා ඔයගොල්ලන්ට මම කියන දේ හොඳට තේරෙනවා කියලා හිතනවා. right. දැන් මේකේ මම හිතන්නේ රෙකෝඩින් එකකුත් යනවා. දැන් කෙනෙකුට මම කැමතියි මේක ලයිව් අටට ඇවිල්ලා ඒක අහනවා නම් ඒ වැඩේට යෙදිලා ඉන්නවනම් රෙකෝඩින් එක ගොඩක් වෙලාවට අහද්දී ඔයගොල්ලෝ තනියෙන් මේක කියන්නේ ඒකේ අර ලයිව් ගතිය නැහැ. ඒක නිසා මිස් වුණොත් අවශ්‍යම කාරණයකට ඇරුණාම නැවත රෙකෝඩින් එකටම යෑමේ ඔළුවේ තියාගන්න ඉප නැත්නම් ඒකත් නැහැ මේකත් නැති වෙන්න පුළුවන්. right? හරි. අපි බලමු ඊළඟ මාතෘකාවට යන් මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයෙන්. දැන් මේ මාතෘකාව සෑම විභාග ප්‍රශ්න පත්‍රයකදීම අහලා තිබ්බ ප්‍රශ්නවල එකක් තමයි මේ තියෙන්නේ. ගොඩක් වෙලාවට විභාග ප්‍රශ්න පත්‍රවලදී එක්ක කෙටි ප්‍රශ්න ඒ වගේම නැත්නම් ලියන්න තියෙන ප්‍රශ්න හැම එකෙදීම වගේ මේ මාතෘකාව ඇසිලා තියෙනවා. right. පළවෙනි කොටස කවුද කියලා බලමු. අයිතිකරුව තමයි අපේ මූල්‍ය ප්‍රකාශ. එහෙම නැත්නම් ගිණුම්කරණය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්. දැන් මෙතන මූල්‍ය ප්‍රකාශ කියලා මම වචනේ දාලා තියෙන්නේ ගිණුම්කරණයේ ප්‍රධානම අවුට්පුට් එක තමයි මූල්‍ය ප්‍රකාශ. right? ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, ගිණුම් කරන සටහන් සහ ගිණුම් කරන ප්‍රතිපත්ති. එතකොට ඔන්න එහෙම නැත්නම් ගිණුම්කරණේ ව්‍යාපාරයක ගිණුම් තැබීම පිළිබඳ උනන්දුවක් දක්වන්නේ මෙන්න මේ පාර්ශවයෙන් තමයි. ඒතර එක එක පාර්ශවය උනන්දුවක් දක්වන හේතු තියෙනවා. ඒ හේතු එකිනෙකට වෙනස්. දැන් මේකේ සම්පූර්ණ නෝට් එකක්ම ඔයගොල්ලන්ගේ දීලා තියෙන ටියුට් එකේ තියෙන ඒක නිසා කිසිම දෙයක් ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ හිතනවා නම් ටියුට් එකේ තියෙන එකට වඩා යමක් ලියා ගන්න ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. මම වඩා කැමති අර කලින් කිව්වා වගේ හැමදේම ටියුට් එක මම දානවා නම් ඊළඟ සතියේ සෙනසුරාදා එක බදාද වෙනකොට ඒකේ print out එක අරගෙන ඔයගොල්ලෝ ගාව තිබ්බම ඉබේම ඔයගොල්ලන්ට නෝට් එකක් එනවා. right? එතන මම හැම සතියෙම කරන දෙයකට අදාළවම නෝට් එකක් දීලා තිනවා. දැන් ඔය පළවෙනි සෙෂන් එකට අදාළව නෝට් එකක් දීලා තිනවා. ඒක ප්‍රමාණවත් ඕනටත් වඩා. ඔයගොල්ලෝ හිතනවනේ යම් දෙයක් ඕනේ කියලා ඒකේ ලියගන්න. මම ඒක කොහොමත් ෆිසිකලි පන්තියට ආවත් ගොඩාක් වෙලාවට නෝට් දෙන්නේ නැහැ. අපි ගණන් හැදීම තමයි කරන්නේ ෆිසිකලි පන්තියේදී. right. එතන පළවෙනි කට්ටිය ගත්තාම කවුද උනන්දුවක් දක්වන පාර්ශවයෙන් පළවෙනි කට්ටිය තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. ඒත් ඇයි ව්‍යාපාරයේ අයිතිකරුවෝ මූල්‍ය ප්‍රකාශය එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු පිළිබඳව උනන්දුවක් දක්වන්නේ. ඒක හරියම obvious කාරණයක්. මොකද හේතුව තමයි ව්‍යාපාරයේ අයිතිකරුවෝ තමයි ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙන්නේ. අයිතිකරුවෝ තමයි ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙන්නේ. ඒතර මුදල් යොදවලා තියෙන අයිතිකරුවෝ දැනගන්න ඕනේ ව්‍යාපාරයේ ලාභද පාඩුද කියලා. ව්‍යාපාරයේ ලාභද පාඩුද කියලා දැනගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ව්‍යාපාරයේ අයිතිකරුවෝ දැනගන්න ඕනේ ව්‍යාපාරයේ සතුව තියෙන වත්කම් මොනවාද? එහෙම නැත්නම් අපි ගෙවන්න තියෙන වගකීම් මොනවාද? ඊළඟට අයිතිකරුව හැටියට දැනගන්න ඕනේ තව ව්‍යාපාරයට මුදල් අපි යොදවනවද? එහෙම නැත්නම් අපි දාලා තියෙන මුදල අපි අයින් කරගන්නවද කියලා. හරි. ඊළඟට අයිතිකරුව දැනගන්න ඕනේ ව්‍යාපාරයේ අනාගතයේ සැලසුම් කිරීමට අවශ්‍ය තොරතුරු. ඔන්න ඔය කිව්ව කාරණා ඔක්කොටම අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශ. එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු වලින් තමයි ඔය සියලුම කාරණා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒතර ලාභද පාඩුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මූල්‍ය ප්‍රකාශ වලින්ම තමයි.
ඊළඟට වත්කම් වගකීම් පිළිබඳ තොරතුරු දැනගන්න වෙන්නේ මූලික ප්‍රකාශ වලින්ම තමයි. ඊළඟට ව්‍යාපාරයේ බංකොලොත්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ මූලික ප්‍රකාශ වලින්ම තමයි. ආයි තව මුදල් දානවද නැත්නම් තියෙන මුදල් ටික අයින් කරගන්නවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මූලික ප්‍රකාශ වලින් තමයි. right? මේ සියලුම කාරණා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අයිතිකරුවන්ට සියලුම අයිතිකරුවන්ට දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කිරීමෙන් තමයි. අවසාන වශයෙන් අනාගතයේ සැලසුම් කරන්න අයිතිකරුවන්ට අනාගතයේ ලබන අවුරුද්දේ මොන වගේ වැඩපිළිවෙලක්ද අපි කරන්න කියලා දැනගන්න වෙන්නේ වර්තමාන මූල්‍ය ප්‍රකාශ දිහා බලලා තමයි. වර්තමාන මූල්‍ය ප්‍රකාශ දිහා බැලුවාම තමයි ඒගොල්ලන්ට අනාගතයේ මොකද්ද කරන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ කිට් වෙනකොට එක අවුරුද්දක ඊළඟ අවුරුද්දේ බජට් හදනවා. ඒ බජට් හදනකොට ප්ලෑන් හදනකොට ඒ සියලුම තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයක තියෙන දැනට තියෙන මූල්‍ය ප්‍රකාශ දිහා බැලීමෙන් විතරයි. ඊළඟට කළමනාකරුවෝ මැනේජර්ස්ලා ව්‍යාපාර ආයතනයකට සම්බන්ධ කළමනාකරුවෝ කොහොමද දැනගන්නේ ව්‍යාපාරයක තොරතුරු? ඇයි ඒගොල්ලෝ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන්නේ? ඒගොල්ලෝ විශේෂයෙන් දැන් ඒගොල්ලන්ගේ හිතන්නකො බැංකුවක ඉන්න බ්‍රාන්ච් මැනේජර්ස්ලා. ඇයි ව්‍යාපාරයක බ්‍රාන්ච් මැනේජර්ස්ලා බැංකුවේ මූල්‍ය ප්‍රකාශ එහෙම නැත්නම් තමන්ගේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ? දැන් හැම බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්ම බලාගෙන ඉන්නවා ෆයිනෑන්ස් එකෙන් දානකම් එයාගේ බ්‍රාන්ච් එකේ මූල්‍ය ප්‍රකාශ. එයාගේ P&L එක බැලන්ස් ෂීට් එක බලන්න ඇයි එයා එහෙම බලාගෙන ඉන්නේ? පළවෙනි එක තමයි තමන් ගත්ත තීරණය තමන් කරපු කැපකිරීම තමන් ගත්ත උත්සාහයන් වල ප්‍රතිඵල අවසානයේ රිෆ්ලෙක්ට් වෙලා තියෙන මූල්‍ය ප්‍රකාශ වල කීයද ලාභද පාඩුද මොනවාද අපේ වත්කම් වැඩි වෙලාද අගකීම් වැඩි වෙලාද මොනවාද දැන් බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් නම් එයාගේ ලෝන්ස් වැඩි වෙලාද ඩිපොසිට් වැඩි වෙලාද ඒක බජට් එකට හරියද ඊළඟට මොනවාද එයා කරන්න ඕනේ ස්ට්‍රැටජිස් තීරණය කරන්නේ දැන් එයාගේ බ්‍රාන්ච් එකේ ෆෝනින් අඩු නම් ෆෝනින් වැඩි කරගන්න මොන හරි ස්ට්‍රැටජි එකක් තියෙනවද ෆෝනින් අපි කරපු ස්ට්‍රැටජි එකට අනුව ෆෝනින් වැඩි වෙලාද right ඒ වගේ තීරණ ගන්න සැලසුම් සකස් කරන්න තමයි කළමනාකරුවෝ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන්නේ right ඔයගොල්ලන්ට යද්දි මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාව ඩිස්ටර්බ් කරලා අහන්න පුළුවන් right එහෙම නැත්නම් අර ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න පුළුවන් right තුන්වෙනි පාර්ශවයේ තමයි අනාගත ආයෝජකයන්. ඒතර යම් කෙනෙක් අනාගතයේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් ආයතනයක ඒ අනාගතයේ ආයෝජනය කරන්නේ ආයෝජකයාට පරිහරණය කරන්න තියෙන ප්‍රධානම ලේඛනය තමයි මූල්‍ය ප්‍රකාශ. ඒ තමන් ආයෝජනය කරන්න යන ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කළා තමයි එයාට තීරණය කරන්න වෙන්නේ මේ ආයතනයේ ලාභ ලබන ආයතනයක්ද මේ ආයතනයේ අපි මුදල් යදුවම හොඳයිද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ. ෆිසිකලි ගිහිල්ලා ආයතනය දිහා බලලා එකපාරට තීරණය කරන්න බෑ. දැන් ෆිසිකලි ගිහිල්ලා ආයතනය දිහා බලුවම පේන්න තියෙන හොඳට මේකවල කට්ටිය වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒක ඒ දවසේ අපි එනවා කියලා හිතලා ඒ ආයතනයේ කළමනාකාරීත්වය කියලා ෆිසිකලි හොඳට වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි අවසානයේ මූල්‍ය ප්‍රකාශ දිහා බැලුවම අවුරුද්දෙම හොඳට වැඩ කරපු එකේ ප්‍රතිඵල තියෙනවා. right? දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මොන හරි ආයතනයක ගිහිල්ලා කොටස් මිලදී ගන්න යනවා කියලා. ඔයගොල්ලෝ බැංකුවක කොටස් මිලදී ගන්න යනවා. ඒත් ඒ බැංකුවේ කොටස් මිලදී ගන්න යනවා කියලා ඔයගොල්ලන්ට ගිහිල්ලා ෆිසිකලි බ්‍රාන්චස් වලට ගිහිල්ලා බලන්න බෑ. ප්‍රධාන ආයතනයට ගිහිල්ලා බලන්න බෑ. එහෙම මේ මම ඔයගොල්ලන්ගේ බැංකුවේ කොටස් මිලදී ගන්න යනවා මම මේකින්ද ඔයගොල්ලන්ගේ ආයතනේ බලන්න ආවේ කියලා වෙලා. එහෙම පැට්‍රිකල් කරන්න බෑ. ඒ ආයතනයේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ දිහා බලලා අර කොටස් මිලදී ගන්න එක්කෙනාට තීරණය කරන්න පුළුවන් මේ බැංකුව ලාභ ලබන ආයතනයක්ද මේ බැංකුව හොඳට perform කරන ආයතනයක්ද මේ බැංකුවේ කවුද ඉන්නේ right කොච්චර branches තියෙනවද මේගොල්ලෝ හොඳට කරනවද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කිරීමෙන් විතරමයි right ඊට හතරවෙනි කාණ්ඩය තමයි බැංකු සහ ණය හිමියන් බැංකු සහ ණය හිමියන් ඊටාම දීර්ඝ වශයෙන් අනෙකුත් බැංකු වලින් සහ ණය හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමට එහෙම නැත්නම් අපි කියනවා ණය ලබා ගැනීමට පැමිණෙන ආයතන වල සහ පුද්ගලයන්ගේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඒතර බැංකුවකින් ඔයගොල්ලෝ දන්නවා ලෝන් එකක් ගන්න ගියාම ප්‍රධාන කාරණා දෙකක් බලනවා.
ඕනෑම බැංකුවක් ලෝන් එකක් දෙන්න ඉස්සෙල්ලා ප්‍රධාන කාරණා දෙකක් බලනවා. එකක් තමයි පළවෙනි එක තමයි ඒගොල්ලෝ බලන පළවෙනි කාරණේ තමයි ඒ අදාළ ණය ගන්න ආයතනයට හෝ පුද්ගලයාට එම ණය නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවද? අපි කියනවා රීපේමන්ට් කැපැසිටි එක. නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි එක තමයි බලන්නේ මොකද්ද බැංකුවට ඉදිරිපත් කරන සිකියුරිටි එක. කොලැටරල් එක නැත්නම් සුරකුම මොකද්ද කියලා. එතකොට අර රීපේමන්ට් කැපැසිටි එක නැවත ගෙවීමේ හැකියාව ආයතනයේට තියෙනවද නැද්ද කියලා බැංකුව බලන්නේ ඒ අදාළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කිරීමෙන් විතරමයි. පූර්ව ප්‍රකාශ ඇනලයිස් කරලා ඉල්ල ගන්නවා අනිවාර්යයෙන්ම බැංකුවක් ආයතනයකට ණයක් දෙන්න ඉස්සෙල්ලා latest financial statements. ඒවා අරගෙන ඒවා ඇනලයිස් කරලා බලනවා මේ ආයතනයේට මේ ණය නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවද? ඒවා මේ මූල්‍ය ප්‍රකාශවල තියෙන තොරතුරු එක සංසන්දනය කරලා බලනවා. ඒව නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවා නම් තමයි ඒ ආයතනයේට ණය ලබා දීම සිද්ධ කරනු ලබන්නේ. right? ඒ ආයතනයේට ණය ලබා දීම සිද්ධ කරනු ලබන්නේ නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒතර නැවත ගෙවීමේ හැකියාව බලන්නේ බැංකු සහ ණය හිමියන් ආයතනයක මූල්‍ය ප්‍රකාශ පරිහරණය කිරීමෙන් විතරයි. එහෙම නැතුව නැවත ගෙවීමේ හැකියාව ස්ටැබ්ලිෂ් කරගන්න විදියක් නැහැ. ඒතර ඒකෙදි බොහෝ වෙලාවට බැංකු සහ ණය හිමියන් ඉල්ලනවා audited financial statements. ඒ කියන්නේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ ඉල්ලනවා. ඊළඟට අංක 5 ගනුදෙනුකරුවෝ කස්ටමර්ස්ලා. ඒතර ඕනෑම ආයතනයක් එක්ක ඉන්නවා ගනුදෙනුකරුවෝ ප්‍රමාණය. ඒ ගනුදෙනුකරුවෝ තමන් ගනුදෙනු කරන ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන්න කැමතියි. මූල්‍ය ප්‍රකාශ පිළිබඳව දැනගන්න කැමතියි. දැන් උදාහරණයක් හැටියට අපි බැංකුවලම ඉන්න කට්ටිය හැටියට අපේ ඉන්නව කස්ටමර්ස්ලා ගොඩක්. ඒත් බැංකුවක මුදල් යොදවන්න කැමති කට්ටිය ඉන්නවා. බැංකුවක ඩිපොසිට් එකක් දාන්න ඉන්න කැමති කෙනෙකුට ඒ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ බලනවා ඒ දාන කට්ටිය. පොඩි ගාණක් නෙමෙයි. නමුත් අපි ලොකු ගාණක් දානවා නම් අනිවාර්යයෙන්ම ඒ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ගේ බ්‍රාන්චස් වල ඉස්සර නම් ඔක ප්‍රේම් කරලා ගහලා තිබ්බ බිත්තියේ ළඟදීම නිකුත් කරපු මූල්‍ය ප්‍රකාශවල විස්තර දාලා තියෙනවා. ඒතර බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ විශේෂයෙන් සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවට අනුව තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. ඒතර ඒකේ අවශ්‍යතාවයේ වාර්ෂික අවශ්‍යතාවයන් තියෙනවා ක්වාටර්ලිත් ඒක කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති බැංකුවක මූල්‍ය ප්‍රකාශ හැම ක්වාටරකින් ක්වාටරයකටම පත්තරේ යනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි පත්තරවල යනවා. ඊට අමතරව කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පබ්ලිෂ් කරනවා. ඊට අමතරව බ්‍රාන්චස් වල දැන් නම් ඒක දාන්නේ අර රේට් ඩිස්ප්ලේ බෝඩ්ස් වල ගොඩක් වෙලාවට ඒ වෙයි දානවා. එහෙම නැත්නම් ෆ්‍රේම් කරලා ගහලා තියෙනවා බැංකුවේ. ඒත් සෙන්ට්‍රල් බැංක් එක දකිනවා බැංකුවකට ඇවිල්ලා තැන්පතුවක් දාන්න ඉස්සෙල්ලා ඒ ගනුදෙනුකරු දැනගන්න ඕනේ මේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ. ලාභ ලබන බැංකුවක්ද මොන වගේ බැංකුවක්ද කියලා දැනගන්න. ඒකින්ද තමයි සෙන්ට්‍රල් බැංක් එක අනිවාර්ය කරලා තියෙන්නේ හැම බැංකුවකටම තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පත්‍රය දාන්න, විගණනය කරලා තියෙන මූල්‍ය ප්‍රකාශ ඔය වෙබ්සයිට්ස් වල දාන්න, ඊට අමතරව බ්‍රාන්චස් වලත් ඒවා ඩිස්ප්ලේ කරන්න ඕනේ කියලා. ඒතර බැංකුවක් සහ ණය හිමියන් ගනුදෙනුකරුවන් දැනගන්න කැමති තමන් ගනුදෙනු කරන ආයතනයේ මූල්‍ය ප්‍රකාශ මොනවද කියලා. ඊළඟට රාජ්‍ය ආයතන මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලින් අපි ගත්තොත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එක. ලංකාවේ සිටින සෑම ආයතන වලින්ම බදු එකතු කිරීම සඳහා ඒ ආයතන වල මූල්‍ය ප්‍රකාශ අනිවාර්යයෙන්ම ඉල්ල ගන්නවා. ඒක අවශ්‍යතාවයක්. ඒතර හැම අවුරුද්දකටම සැරයක්ම ආයතන තමන්ගේ වත්කම් වගකීම් ආදායම් වියදම් ලාභ අලාභ පෙන්නලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට රිටර්න් එකක් බාර දෙන්න ඕනේ. ඒතර ඒකේ ප්‍රධානම අංගයක් තමයි ඒ ආයතනයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ අපි අමුණලා යවන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන යටතේ ප්‍රධානම ආයතනය තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විවිධ ආයතනවල මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. විවිධ ආයතනවල මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඊළඟට
අදාළ ආයතනයේ සේවකීන් සහ වෘත්තීය සමිති. ආයතනයක ඉන්න සේවකයෝ ආයතනයක තියෙනවා නම් වෘත්තීය සමිතියක් ඒ කොටසුත් අදාළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. විශේෂයෙන්ම සේවකීන් තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න, එහෙම නැත්නම් තමන් වැඩ කරන ආයතනයේ පිළිබඳ විස්තර ලබා ගන්න, තමන්ට තම වැඩ කරන ආයතනය පිළිබඳ යම් ආකාරයක පැහැදීමක් ඇති කරගන්න මූල්‍ය ප්‍රකාශය පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සමිති තමන් වැඩ කරන ආයතනයෙන් ඉල්ලීම් දිනා ගන්න, විශේෂයෙන්ම වැටුප් වර්ධක, එහෙම නැත්නම් විවිධ දීමන, ඒ වගේ දේවල් ලබා ගන්න වෘත්තීය සමිති අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශ පරිහරණය කිරීම සිදු කරනවා ආයතනයේ. ඊළඟ අවසාන පාර්ශවයන් විවිධ විශ්ලේෂකයින් ගොඩාක් ඔය ඇනලිසිස් කරන කට්ටිය මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා, විශේෂයෙන්ම ඔය කොළඹ කොටස් හුමාරුවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගම් සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු කරද්දී. ඒත් ඒගොල්ලෝ භාවිතා කරනවා ආයතනයක මූල්‍ය ප්‍රකාශ තමන්ගේ විශ්ලේෂණ කටයුතු වෙනුවෙන්. right. මම මේ කොටස දාලා සම්පූර්ණ නෝට් එකක් දීලා තිනවා ටියුට් එකේ. ඔයගොල්ලන්ට ඒක පරිහරණය කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැනට මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද? ඔය අප්ලෝඩ් කරලා තියෙනවද නැද්ද කියන එකත් ඒකත් ආයතනයෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ. YouTube වල අප්ලෝඩ් කරලා තියෙනවද නැද්ද කියලා. මම දන්න විදිහට මේකේ රෙකෝඩින් එකක් තියෙනවා. ඒතර හැබැයි මගේ ප්‍රිෆරන්ස් එක තමයි මෙහෙම ලයිව් අවිලා කතා කරන වෙලාවෙදීම ඔයගොල්ලෝ ඉගෙන ගන්න එක. ඔක පස්සට දැම්මොත් ඒක පස්සට දැම්මාම තමයි. ඔය පැය දෙක ආයි ඔයගොල්ලෝ මම නම් හිතන්නේ ප්‍රැක්ටිකලි ඔය රෙකෝඩින් එකක් අහන්න ඉඳගෙන ඉදී කියලා පැය දෙකක් එක දිගට. right. මේ වෙලාවේදීම මේක ඒ රෙකෝඩින් ඔප්ෂන් එක දාගන්න බැරිම අවස්ථාවකදී. එහෙම නැත්නම් සෙන්සුරාදා දවසේ උදේ ඇවිල්ලා මේක ඉවර කරගන්න. ඒගොල්ලන්ට විෂයන් ගොඩක් තියෙනවා නම් ওই විදිහට පස්සට දාලා ඒව බලා ගන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දැන් මොකක් හරි කම්පැනියක් එකක් ලෝන් එකක් දෙනකොට එයාලගේ 3 payment capacity එක බලනවනේ. ඔව්. එතකොට එයාලත් audited financial reports බලන්න ඕනේ. එහෙම වුණොත් ඔව්. ඒතර බැංකු අනිවාර්යයෙන්ම ලෝන් එකක් දෙනකොට repayment capacity එක බලනවා. ඒක බලන්න බැංකු වලට තියෙන එකම ලොකුම source එක තමයි audited financial statements අරගන්න එක ඒ අදාළ ආයතනයේ. ඒ වගේම බැංකුවක් ගිහිල්ලා වෙනත් පිටරට බැංකුවකින් ලෝන් එකක් ඉල්ලනවා නම් අපේ audited financial statements දෙන්න ඕනේ. ඒගොල්ලෝ බලනවා අපිට මේ හැකියාව තියෙනවද නැද්ද කියලා. ටියුට් එක ඩවුන්ලෝඩ් කරන හැටි තාම අහනවා. ඒක මම දැන් කීප සැරයක්ම කිව්වා. ප්‍රශ්නයක් නෑ සර්, හොඳට තේරුණා. right. ප්‍රශ්නයක් නෑ සර්. බැංක් එකෙන් ණය දෙනකොට බිස්නස් එකකට ඒගොල්ලෝ බලන්නේ රීපේමන්ට් කැපැසිටි එක සහ අනිත් දේ මොකද? අනිත් දේ තමයි ප්‍රධානම දේ. ගොඩාක් කරුණු බලනවා. ප්‍රධානම කාරණා දෙකක් තමයි රීපේමන්ට් කැපැසිටි ප්ලස් මොනවාද අපිට ඉදිරිපත් කරන සිකියුරිටි එක. ඔන්න ඔය කාරණා දෙක තියෙනවා නම් අනිත් කාරණා එච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඊට අමතරව අනිත් කාරණාත් බලනවා. විවිධ තව කාරණා ගොඩාක් බලනවා. ප්‍රධානම කාරණා දෙක තමයි රීපේමන්ට් කැපැසිටි එකයි අපිට මොකක්ද ඉදිරිපත් කරන කොලැටරල් එක කියන එක. right. එතකොට මේ විෂය සම්බන්ධයෙන් මේක අමාරුම විෂයක්. මතක තියාගන්න බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම වෙනකම් අපි ඉගෙන ගන්න ඕනේ. අනිත් එක අපි පටන් ගන්නෙ බොහොම පල්ලෙහාම ලෙවල් එකේ. බිඳුව කියන ලෙවල් එකෙන් තමයි අපි පටන් ගන්නෙ. ඒකින්ද ඔයගොල්ලෝගේ දැඩි කැපවීම අවශ්‍යයි. දැන් මේක අද කිව්වාට වැඩක් නැහැ. දැන් ඕක සතියක් දෙකක් මාසයක් විතර ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඕක අමතක වෙන්නේ. ඒකින්ද තමන් වපුරන දේ තමයි තමන්ට ඉස්සරහට ලැබෙන්නේ. ඒකට හරියටම මාත් එක්ක මේ ගමන යන එකතු වුණොත් ඔයගොල්ලන්ට විභාගයේ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් හොඳ සාමර්ථ්‍යයක් ඇතුව.
අර මම අර කලින් කිව්ව ලෙඩා වගේ නම් අද බෙහෙත් ගන්නවා ඊළඟ දවසේ බෙහෙත් බොන්නේ නැහැ. ඒ වගේ නම් ඔයගොල්ලෝ මේකට සහභාගී වෙන්නේ ඔයගොල්ලෝම තමයි ඒකේ ප්‍රතිඵල නෙලා ගන්න වෙන ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. අනිත් එක දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක මේක ඉක්මනටම ඉවර කර ගැනීම ඔයගොල්ලෝගේ වගකීමක්. මේක ඉක්මනට ඉවර කරගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට පසුතැවිලි වෙන්න වෙයි. මොකද දැන් තියෙන කම්පිටිෂන් එක ගොඩාක් වැඩි. දැන් අපි ගත්තොත් බැංකු හැටියට ගත්තොත් අනිත් ආයතන හැටියට ගත්තොත් එහෙම මේ දවස්වල තමන්ගේ බිස්නස් එක්ස්පෑන්ෂන් කරන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. හරිම අඩුයි. ඒ එක්ස්පෑන්ෂන් එක කරන්නේ නැහැ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයත් අඩු වෙනවා. එතකොට පොඩි ප්‍රමාණයක් හැම ආයතනයක්ම රික්‍රූට් කරද්දී ලෝකේ ලංකාව විතරනේ ලෝකේ තියෙන දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම දැන් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සුන්ට ජොබ්ස් ගොඩක් නැති වෙලා තියෙනවා. ඊළඟට දැන් ලෝකේ තියෙන ගොඩාක් ප්ලේන්ස් දැන් තියෙන බිම උඩ යන්නේ නැහැ. ඒතර ප්ලේන් එකක් උඩ යනවට වඩා ගොඩාක් විදම් යනවා බිම තියාගෙන ඉන්නකොට. ඒතර ඒව නඩත්තු කරන්න ඕනේ. එකපාරට මුඩ දාන්න බෑ. ඒතර මේ පැත්තේ සෑහෙන ජොබ්ස් නැති වෙලා තිනවා. ලෝකයේ සෑහෙන පිරිසකට දැන් අන්එම්ප්ලොයිමන්ට් තියෙනවා. මොකද ජීවිතේ මොකද ආයතන වලට තමන්ගේ ප්‍රොඩක්ෂන්ස් කරගන්න බැයි නම් ඒවට මාකට් එකක් නැත්නම් ඉබේම මේ ජොබ් එක නැති වෙනවා. ඒ ආයතනයක් බලන්නේ තමන්ගේ මේ ලාභ පරමාර්ථය මිසක් වෙල්ෆෙයාර් එකක් නෙමෙයිනේ. දැන් රජේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට යම් ආකාරයක පඩි ටික හම්බෙයි. මේ වැටුප් ටික හම්බෙයි. නමුත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න බෑ මේ යන විදියට මේ පැන්ඩමික් එක හරියටම අපි ඉවර කරගත්තේ නැත්නම් ලෝකයේ එක ජාති දැන් එනවනේ එක ප්‍රභේද එනවනේ. එතකොට ඒවත් එක්ක ඇත්තටම බිස්නස් වලට හරිම අමාරුයි. මේක අපි තේරුම් අරගන්න ඕනේ. එතකොට මේ අමාරුභාවයත් එක්ක ඒව තමයි තීරණය කරන්නේ හොඳ ලෝකයේම හොඳට දුවන වෙලාවක ලංකාවටත් ඒක බලපෑම තියෙනවා. ඒතර ලංකාව ලෝකය මේක අපි කවුරුත් හිතාගත්තේ නැති විදිහේ තත්වයක් නිසා ගොඩක් වෙලාවට බිස්නස් එක්ස්පැන්ෂන්ස් හරි අඩුයි. ඒ එක්ස්පැන්ෂන් අඩුයි කියලා කියන්නේ ඔයගොල්ලෝ වගේ යම් කට්ටියකට ජොබ්ස් ලැබීමේ තියෙන හැකියාව එහෙම නැත්නම් දැනට ජොබ් එකක් කරනවා නම් ඒකෙන් ඉස්සරහට යන්න තියෙන හැකියාවත් සෑහෙන අඩු වෙනවා. ඒක නිසා ඉන්න කට්ටිය අතරේ තමන් තේරෙන්න නම් තමන්ගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් ටිකටක් ගන්න හදා ගන්න ඕනේ. ඒකට කරන්න පුළුවන් දෙසරයක් තුන් සැරයක් විභාග කර ඉන්න බෑ. එක සැරේම වැඩේ ඉවර කරගන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයගොල්ලන්ට මේක ඉස්සරහ ගමනක් තියෙන්නේ. ඒක මම හිතනවා දැන්වත් ඔයගොල්ලන්ට අඩුම ගානේ තේරෙන්න ඕනේ කියලා. මම මේ නිකන් මේ ජෙනරලි කියන්නේ මම හිතන එහෙම උනන්දුවක් තියෙන කට්ටිය තමයි මේ අහගෙන ඉන්නේ කියලා. ඔව් ක්ලාස් එක තියෙන වීකෙන්ඩ් එකට විතරයි සෙන්සුරාදා විතරයි තියෙන්නේ. රයිට්. හරි. අපි යමු ආයෙත් අපි ලෙක්චර් එකට. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි ගිණුම්කරණයේ විවිධ වර්ග තියෙනවා. වර්ගීකරණයන් තියෙනවා. ප්‍රධාන වර්ගීකරණය තමයි ඔය පෙන්නලා තියෙන්නේ මම ස්ලයිඩ් එකේ මූල්‍ය ගිණුම්කරණය කියලා අපි කියනවා. අපි ඉංග්‍රීසියෙන් කියන ෆයිනෑන්ෂල් ඇකවුන්ටිංగ్ කියලා. ඊළඟට කළමනාකරණය ගිණුම්කරණය කියලා තියෙනවා. අපි කියනවා මැනේජ්මන්ට් ඇකවුන්ටිංగ్ කියලා. ඊළඟට පිරිවැය ගිණුම්කරණය කියලා තියෙනවා. අපි කියනවා cost accounting කියලා. right? එතකොට මොනවාද මේ ගිණුම්කරණ ಜಾති තුන? අපිට වැදගත් වෙන්නේ මේකේ සිලබස් එකේ හැටියට මොන ගිණුම්කරණයද කියන එක අපි පැහැදිලි කරගමු. එතකොට පළවෙනි එක මූල්‍ය ගිණුම්කරණය අපි කියන ෆයිනෑන්ෂල් ඇකවුන්ටිංగ్ කියලා. ඒත් ඔයගොල්ලන්ගේ සිලබස් එක පැත්තෙන් ගත්තාම සිලබස් එකේ 99.99%ක්ම කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය ගැන. එතකොට මේ ගිණුම්කරණ වර්ග තුනෙන් අපි මේ සිලබස් එකේ කවර් කරන්නේ 100%ක්ම වගේ මූල්‍ය ගිණුම්කරණය විතරයි. ඒතර මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි කතා කරන්නේ පාස්ට් එක ගැන, වෙච්ච දෙයක් ගැන. වර්තමානය ගැන නෙමෙයි, අනාගතය ගැන නෙමෙයි, අතීතය ගැන විතරයි අපි මූල්‍ය ගිණුම්කරණය කතා කරන්නේ. එතකොට මූල්‍ය ගිණුම්කරණය යටතේ තමයි අපි ගණන්දුනවා සිද්ධීන් අපි ওই වාර්තා කරන ඒවා, ගිණුම් වාර්තා සකස් කරන ඒවා. ඒ හැම දෙයක්ම අපි වෙච්ච දේවල් තමයි අපි මූල්‍ය ගිණුම්කරණයේ වපසරියේ කවර් කරන්නේ. right? ඒතර අපි ගිණුම් හදනකොට වර්ෂයක් අවසානයේ දැන් හිතන්නකෝ ජූනි 30න් අවසන් වන අර්ධ වාර්ෂික සඳහා ගිණුම් හදනකොට මාස 6 ඉවර වෙච්ච එක ගැන තමයි අපි කතා කරන්නේ. මේ මාස 6 මොනවාද වෙලා තියෙන ට්‍රාන්සැක්ෂන් ගැන තමයි අපි කතා කරන්නේ. ඒකේ ප්‍රතිඵල ගැන තමයි අපි කතා කරන්නේ.
එතකොට මූල්‍ය ගිණුම්කරණයේ තමයි අපේ සිලබස් එකේ 100%ක්ම වගේ අපි කතා කරන්නේ ඒකට අදාළ දේවල්. ඒකෙන්ද මම ඒක දීර්ඝ වශයෙන් කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපේ මූල්‍ය ගිණුම්කරණය කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණයට ගත්තාම කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ අනාගතය ගැන. එහෙම නැත්නම් ඉදිරිය ගැන නැත්නම් වර්තමානයේ සහ අනාගතය ගැන. හැබැයි කළමනාකරණ ගිණුම්කරණය අපි කරද්දී මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු තමයි අපි පාදක කරගන්නේ කළමනාකරණ ගිණුම්කරණය කරද්දී. දැන් උදාහරණයක් හැටියට කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි බජට් හදන එක. දැන් හැම දෙසැම්බර් මාසෙම වගේ බජට් හදනවානේ. බජට් හදනකොට අනිවාර්යයෙන්ම මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු අපි පාදක කරගන්න. මූල්‍ය ගිණුම්කරණයේ තියෙන තොරතුරු බේස් කරගෙන තමයි අපි බජට් හදන්නේ. එතකොට අයවැය ලේඛන සකස් කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන දේ. එතකොට බජට් හදන්නේ අපි ගොඩක් වෙලාවට අනාගතයේ වෙනුවෙන්. ඊළඟ අවුරුද්දේ මොනවද අපි අචීව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒව තමයි කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය යටතේ අපි සකස් කරන දේවල්. එහෙම නැත්නම් අපි කියනවා අලුතෙන් අපි බිස්නස් එකක් ගන්න යනවා නම් අපි හිතමු අපි අලුතෙන් අපි දැනට මේ හිතන්නකෝ අපි කාර් හදන නිෂ්පාදනය කරන ආයතනයක් නම් තවත් ඒ වගේ ෆැක්ටරි එකක් ගන්න යනවා නම් ඒකේ විශ්ලේෂණය කරලා ගන්න ඒ තීරණය ගන්නේ ওই කළමනාකරණ ගිණුම්කරණයේ යටතේ තියෙන ටෙක්නික්ස් වලින්. එතකොට ඒක ඉවැලුවේෂන්ස් කරන අපි අනාගතයේ ගන්න තීරණයක් දැන් අපි සකස් කරනවා. එතකොට ඒවට අපි කියනවා ප්‍රොජෙක්ට්ස් මැනේජ්මන්ට්, ප්‍රොජෙක්ට් ඇසෙට් වැලුවේෂන්, ඒ වගේ දේවල් තමයි කළමනාකරණ ගිණුම්කරණයේ යටතේ කරන්නේ. එතකොට ඒක වෙනමම ගිණුම්කරන ක්ෂේත්‍රයක්. ඒක වෙනමම අපි ස්ටඩි කරන්න ඕන දෙයක්. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ මේ ව්‍යාපාර ගිණුම්කරණය කියන විෂය යටතේ ඒව එකක්වත් අපි කවර් කරන්නේ යන්නේ නැහැ. ඒතර පිරිවැය ගිණුම්කරණය කියලා කියන්නේ ඒකත් අපි කතා කරන්නේ අනාගතයේ සහ වර්තමානයේ ගැන, අතීතය ගැන කතා කරන්නේ නැහැ. කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන අණු කොටසක් හැටියට තමයි පිරිවැය ගිණුම්කරණය මම දකින්නේ. ඒතර කළමනාකරණ ගිණුම්කරණය කියන එක අපි තාත්තා හැටියට ගත්තොත් පිරිවැය ගිණුම්කරණය කියලා කියන්නේ නිකන් පුතා වගේ. එතකොට පිරිවැය ගිණුම්කරණය හැබැයි ස්පෙસિෆිකලි පිරිවැය ගිණුම්කරණය අපි ફોකස් කරන්නේ කොස්ටින් පැත්ත. එතකොට එක්කෝ අපේ සේවාවක කොස්ට් එක, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එක කොස්ට් එක කොහොමද ගණනය කරන්නේ කියන එක තමයි පිරිවැය ගිණුම්කරණය යටතේ අපි කතා කරන්නේ. දැන් උදාහරණයක් හැටියට බැංකුවක් පිරිවැය ගිණුම්කරණය යූස් කරන අවස්ථාවක් තමයි බැංකුවකින් අලුතෙන් අපි ප්‍රොඩක්ට් එකක් දානවා එළියට. right? අපි බැංකුවෙන් ප්‍රොඩක්ට් එකක් එළියට දානකොට ඒකේ අපි හිතමු ඩිපොසිට් ප්‍රොඩක්ට් එකක් ගන්න. කීයද අපි දෙන්න ඕනේ ඉන්ට්‍රස්ට් රේට් එක? 100ට කීයද? එතකොට ඒට අමතරව අපි තව මොනවා හරි අපි ඒ අලුත් ප්‍රොඩක්ට් එකට දෙනවාද? අපි හිතමු ලේඩීස්ලට එහෙම නැත්නම් ස්ත්‍රී පාර්ශ්වයට අලුතෙන් account එකක් අපි හඳුන්වලා දෙනවා. එතකොට අපි කීයද ඒකට දෙන ඉන්ට්‍රස්ට් රේට් එක? මොනවාද තව දෙන බෙනිෆිට්ස්? right? එතකොට අපි හිතන්නකො අපි ඉන්ට්‍රස්ට් රේට් එකයි බෙනිෆිට් එකයි දීලා අපිට ඒකෙන් ලැබෙන මුදල් ආයෝජනය කරලා ඊට වඩා අඩු ප්‍රතිලාභ නම් ගන්න පුළුවන් ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒකට තමයි ඔය cost evaluation එකක් කරන්න ඕනේ. ඒත් ඔන්න ඔය cost evaluation එක කරන එක තමයි පිරිවැය ගිණුම්කරණය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ආයතනයක් ගත්තොත් එහෙම භාණ්ඩයක් නිෂ්පාදනයේ පටන් අරගෙන අවසානයේට එද්දි කීයද අපිට වෙන cost එක? ඒ ඔක්කොම සකස් කිරීම කරන්නේ පිරිවැය ගිණුම්කරණයේ යටතේ තියෙන ටෙක්නික්ස් වලින්. අපි cost accounting technique use කරලා අපිට කියන්න පුළුවන් කීයද මේ අපි තුමු සබන් කෑල්ලක් හදනවනම් සබන් කෑල්ලේ එක සබන් කෑල්ලක ගාන අපේ profit margin එකත් එක්ක. ඒක තමයි cost accounting යටතේ ඉගෙන ගන්න වෙන්නේ. එතකොට ආයෙත් මම මුලට ආවොත් එහෙම ගිණුම්කරණයේ ප්‍රධාන අංග තුනක් තියෙනවා. ගිණුම්කරණ ಜಾති එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය. මේ විෂය යටතේ අපි ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම්කරණය විතරයි 100%ක්ම. ඒතර මූල්‍ය ගිණුම්කරණේ අපි හැම වෙලාවෙම කතා කරන්නේ අතීතයක් ගැන, වෙච්ච දෙයක් ගැන. එතකොට අපි ඔයගොල්ලෝ දන්නවා මේ ඔයගොල්ලෝට අවබෝධයක් තියෙනවනේ අපි ගිණුම් වාර්තාවල උඩින් ගහන්නේ මෙන්න මේ ගිණුම් වර්ෂය සඳහා කියලා. එතකොට ගිය අවුරුද්දේ ගහන්නේ නැති 2020 12/31 දිනෙන් අවසන් ගිණුම් වර්ෂය කියලා. 2020 ගිණුම් හදන්නේ අපි 2021 දී. අතීතය ගැන තමයි අපි මූල්‍ය ගිණුම්කරණයේ හැම වෙලාවෙම කරන්නේ. ඒතර කළමනාකරණ ගිණුම්කරණයේ පිරිවැය ගිණුම්කරණයේ හැම වෙලාවෙම කතා කරන්නේ වර්තමානයේ සහ අනාගතය ගැන.
හැම වෙලාවෙම කළමනාකරන ගිණුම් කරන්නේ පිරිවැය ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු භාවිතා කරනවා. මූල්‍ය ගිණුම් කරන තොරතුරු භාවිතා කරන්නේ නැතුව ඒගොල්ලන්ට වැඩේ කරන්න බෑ. ඒක තමයි බේස් එක වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට බජට් හදද්දී ගිය අවුරුද්දේ අපිට ඇක්චුවල් ෆිගර්ස් ඕනේ. එහෙම නැතුව අපිට බජට් එක හදන්න බෑ. ඊළඟට පිරිවැය ගිණුම් කරන යටදී අපි ප්‍රොඩක්ට් එකකට ප්‍රයිසින් එකක් කරනවා නම් ඒකටත් අපි භාවිතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු. දැනට තියෙන කොස්ට් කොච්චර ගිහිලා තියෙනවද? right. ඔකටත් නෝට් එකක් දීලා තියෙනවා. ඒකින්ද අල්පෙන් විශේෂයෙන්ම ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට සිලබස් එකේදී අපි 100%ම කතා කරන්නේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටිං එහෙම නැත්නම් මූල්‍ය ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් විතරයි. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. දවසකට බොහොම පොඩි ප්‍රමාණයයි අපි කව කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ ප්‍රමාණය හොඳට ඔලුවට දාගත්තොත් අනිත් එක මතක තියාගන්න මෙන්න මෙහෙම කාරණයක්. එක එක කට්ටියගේ දැන් මේ ඔයගොල්ලෝ වයසයිනේ. දැන් වයසයි කියලා කියන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි. ඔයගොල්ලෝ වයසයි. එතකොට එක එක කට්ටියගේ ධාරණය කර ගැනීමේ හැකියාව. දැන් ඔයගොල්ලෝගේ භාෂාවෙන් කියනවනේ ඔයගොල්ලෝ එක එක්කිනාගේ මීටරේ වෙනස් එක එක විදියයි. මම ඒකට උදාහරණයක් ගන්නම්. දැන් සමහර ඔයගොල්ලෝ දැකලා ඇති දැන් නම් ඒ වගේ බයිසිකල් අඩුයි. දැන් අර ස්විච් එකෙන් ඔන් කරන බයිසිකල් නේ තියෙන්නේ. එහෙම නැතුව අර කකුලෙන් කික් කරලා අපි කියනවා කික් කරනවා කියලානේ කියන්නේ කකුලෙන් බයිසිකල් එකට. ඒ සමහර බයිසිකල් තියෙනවා කකුලෙන් කික් කරපු ගමන්ම එක සැරයක් කික් කරපු ගමන්ම ස්ටාර්ට් වෙන ඒවා තියෙනවා. සමහර බයිසිකල් තියෙනවා දෙසරයක් තුන් සැරයක් එහෙම කික් කරන්න ඕනේ ස්ටාර්ට් වෙන්න. සමහර ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති 10 සැරයක් විතර කික් කළා තමයි ස්ටාර්ට් කරගන්නේ. සමහර ඒවා තියෙනවා එහෙම කික් කරාම ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔය පාර දැකලා ඇති බයිසිකලේ පෙරලනවා අනිත් පැත්තට මේ පැත්තට පෙරලනවා කෙලින් කරනවා කරලා කොහොම හරි ස්ටාර්ට් කරගන්න බලනවා. සමහර ඒවා එහෙමත් බෑ. සමහර ඒවා බයිසිකලේ තල්ලු කරන් දුවගෙන කියලා බයිසිකලේට පැනලා තමයි ස්ටාර්ට් කරගන්නේ. right? සමහර බයිසිකල් තියෙනවා කික් කරත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙට මෙහෙට පෙරළුවත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. තල්ලු කළ දෝල පැන්නත් ස්ටාර්ට් වෙන්නේ නැති බයිසිකල් තියෙනවා. right? ඒතර දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ මගේ බයිසිකලේ මාගාව තියෙන බයිසිකලේ මොන જાතිය එකක්ද කියලා. ඒ අනුව තමයි ඔයගොල්ලෝගේ සූදානම තියෙන්න ඕනේ විභාගයේ පැත්තෙන්. right? ඔයගොල්ලන්ට මේ කියන දේවල් ටක් ගාලා ඔළුවට ඒ විදිහටම ධාරණය වෙනවා නම් ඔයගොල්ලෝගේ එෆර්ට් එක එච්චර ලොකු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි තමන් කොමර්ස් කරපු කෙනෙක් නෙමෙයි නම් තමන්ට සෑහෙන වෙලාවක් යනවා නම් යම් දේවල් තේරුම් අරගන්න. ඒ වගේ කෙනෙක්ගේ සූදානම ඉහළ මට්ටමකින් තියෙන්න ඕනේ. අද මේ පන්තිය වුණාට පස්සේ 10ට ඊළඟ සෙන්සුරාදා උදේ 8ට තමයි මේක ආයි බලන්නේ කියන සූදානම තිබ්බොත් මදි එයාට. right? දැන් මගේ පැත්තෙන් මම ඔයගලන්ට උදව්වක් කරනවනේ ඇකවුන්ටිං වල බිඳුවෙම පටන් අරගෙන. එතකොට විශේෂයෙන් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් එයාට සූදානම් ඉහෙලින්ම තියෙන්න ඕනේ. දැන් සමහරව හිතනවා Taman දන්නවා කියලා. නමුත් එහෙම දන්නේ නැති වෙන්න පුළුවන්. right? දැන් Taman හිතාගෙන ඉන්නවා Tamanට දේවල් තේරෙනවා Taman දන්නවා කියලා. දැන් ඔය ගොඩක් කට්ටිය කියන්නේ මම විභාගයට ගිහිල්ලා ලිව්වා ලිවිල්ලා. හැබැයි විභාගේ රිසල්ට් එක ආපුවාම අපිට පේනවා අර ලිව්ව ලිවිල්ලට අදාළව රිසල්ට් එකක් නැහැ කියලා. right? දැන් ඕනම දෙයක් අපි හිතාගෙන ඉන්න දෙයයි ඇත්තටම අපි දන්න දෙය අතර වෙනසක් තියෙන්න පුළුවන්. දැන් අපි දැන් ඔය ගොඩක් වෙලාවට මිනිස්සු ඔය දකිනවනේ ඔය සංගීත වැඩසටහන් වලට සින්දු කියන්නේ එනවා සමහරු. දැන් ඔය තේරෙන දේ වගේ තරංග වලට ආපුවම සින්දු කියන්න ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ එයාටත් තේරෙන්නේ Tamanට සින්දු කියන්න බෑ කියලා. right? ඒ කියන්නේ මිනිස්සු දන්නවා කියලා හිතාගෙන හිටියට ඇත්තට මේගොල්ලෝ දන්නේ නැහැ. right? එතකොට Taman දන්නේ නැති බව හොඳට දැනගන්නත් ඕනේ මේ එක එක Taman ගැන Taman self assessment එක කරලා බලන්න ඕනේ විභාගයේ පැත්තෙන් මම මේවා දන්නවද? දන්නේ නැද්ද? මගේ බයිසිකලේ කොයි වගේ එකක්ද? දැන් සමහරවන්ට පාඩම් කරන්න ඕනේ සෑහෙන දවසක ඉඳලා. ඒකට තමයි සූදානම් වෙන්නේ විභාගෙට. right? ඒ වගේ කට්ටිය විශේෂයෙන්ම තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ හැකියාව පිළිබඳ ඇසෙස් කරලා
විභාගයට සූදානම් වීම කරන්න ඕන. පාස් පේපර්ස් ගන්නේ කොහෙන්ද? සබ්ජෙක්ට් එකට අදාළව පාස් පේපර්සුත් මේ ආයතනයට කතා කරාම ගන්න පුළුවන්. ෆිසිකලි ඔයගොල්ලන්ට පේපර්ස් ඕන නම් ගොඩක් වෙලාට විභාගයේ කිට්ටු වෙලා පාස් පේපර්ස් ඔය ඔන්ලයින් සිස්ටම් එකේ දානවා මේගොල්ලෝ. ඔයාලට ෆිසිකලි ගන්න ඕන නම් මේ ආයතනෙන්ම ගන්න පුළුවන්. ආයතනයට කතා කරලා ඉවරලා ගන්න පුළුවන්. right හරි. ඒතර මම හිතනවා දැන් මේ දක්වා කතා කරපු ඒවා සම්බන්ධයෙන් ආයි තව කිසිම ගැටලුවක් නැති කියලා. හරි. අපි යන් ආයි පාඩමට. right. ඊළඟ කොටස තමයි ද්විත්ව සටහන් ක්‍රමය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩබල් එන්ට්‍රි සිස්ටම් කියලා. right. එතන මම මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් ද්විත්ව සටහන් ක්‍රමයට. ගිණුම්කරණය කියලා කියන්නේ මිනිස්සෙක් නම් දැන් මිනිස්සෙට ජීවත් වෙන හදවතක් ඕනෙමනේ. ඒ හදවත තමයි ගිණුම්කරණය කියන මිනිස්සයාගේ හදවත තමයි ද්විත්ව සටහන් ක්‍රමය. එහෙම නැත්නම් ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියලා කියනවා. ඩබල් එන්ට්‍රි සිස්ටම් එක නැති ගිණුම්කරණයක් නැත. ඒත් ඔයගොල්ලෝ ගිණුම්කරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා නම් අධ්‍යයනය කරනවා නම් වඩා වැදගත්ම දේ තමයි වඩා වැදගත්ම ෆවුන්ඩේෂන් එක තමයි වැදගත්ම දේ තමයි ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳ හරියට අවබෝධයක් ලබා ගන්න එක. ඒත් ගොඩාක් මේ ගිණුම්කරණය උගන්වන කට්ටියත් මේ ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳ හරියට අවබෝධයක් ලබා දෙන්නේ නැහැ ළමයින්ට. right මොකද ඒගොල්ලෝ ඉස්සෙල්ලා දන්නේ නැහැ ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා. right ඒතර ගිණුම්කරණයේ මං කෝ ඕනම වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. ගිණුම්කරණේ හරි ලොජිකල් සබ්ජෙක්ට් එකක්. right ගිණුම්කරණය කියලා කියන්නේ ලොජිකල් සබ්ජෙක්ට් එකක්, හරි තර්කානුකූල සබ්ජෙක්ට් එකක්. ඒක කටපාඩම් කරන දෙයක් නෙමෙයි. හැබැයි ගිණුම්කරණේ එකම එක දෙයක් තියෙනවා කටපාඩම් කරන්න. ඒ තමයි මේ ද්විත්ව සටහන් ක්‍රමය කියන එක කටපාඩම් කර ගැනීම. ද්විත්ව සටහන් ක්‍රමය ඇරුණාම ගිණුම්කරණය කියන විෂයේ කටපාඩම් කරන්න වෙන කිසිම දෙයක් නැත. ඒත් ගිණුම්කරණයේ පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමය. බලමු අපි මේ මොකක්ද කියලා ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒත් හරිම සරල වශයෙන් කියනවා නම් ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ අපි ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු තෝරගත්ත එක ගිණුමක හරපැත්තේ සටහන් කරනවා යම් ක්‍රමයකට. ඒ ක්‍රමය තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. තෝරගත්ත තව ගිණුමකට එම වටිනාකමෙන්ම බැර සටහනක් දානවා. මෙහෙම හැම ගනුදෙනුවක්ම එකම ආගයකින් ඒ ගනුදෙනුවේ වටිනාකමෙන් එක ගිණුමක හර කරනවා, තව ගිණුමක බැර කරනවා. ඊළඟට ඊළඟ ගනුදෙනුව ගන්නවා, ඒකේ වටිනාකම අර ගන්නවා, ඒ වටිනාකමෙන් එක ගිණුමක හර කරනවා, තව ගිණුමක බැර කරනවා. ඔය ආදී වශයෙන් අපි ගිණුම් සටහන් කරගෙන යන ක්‍රමයට තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. මේම සටහන් කරගෙන ගියාම අපි අවුරුද්දකට පස්සේ බැලුවත් හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි හරි සමාන වෙනවා. right ඒක මැජික් එකක් නෙමේ. මොකද එකම අගයකින් එක ගිණුමකට හර කරනවා නම් තව ගිණුමකට බැර කරනවා නම් ඊළඟ ගනුදෙනුවේ ඒ ගනුදෙනුවේ වටිනාකමෙන් එකම අගය කියන එකට හැම වෙලාවෙම හර කරන්නේ බැර කරන්නේ එකම ගාන නෙමේ. ගනුදෙනුවේ වටිනාකමෙන් තමයි හර සටහනේ බැර සටහනේ එකම අගයකින්. ඊළඟ ගනුදෙනුවේ වටිනාකම අර ගන්නවා, ඊළඟ ගනුදෙනුව එකම අගයකින් හර කරනවා බැර කරනවා. තෝරගත්ත ගිණුම් වල ඒ හර කරන විදිය බැර කරන්නේ මොන ගිණුම්ද කියන එක තමයි ද්විත්ව සටහන් ක්‍රමයෙන් කියලා දීලා තියෙන්නේ. ඒතර මේ ක්‍රමය හඳුන්වලා දීලා තින්නේ ඉතාලි ජාතික වෙච්ච ලූකා පැසියෝලි කියන පුද්ගලයා 1500 ගණන් වලදී. ඒතර ලූකා පැසියෝලි කියන පුද්ගලයා මෙහෙම ගිණුම්කරණය කියලා දෙයක් අපිට හඳුන්වලා දුන්නේ නැත්නම් දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ මම කරන මේ ලෙක්චර් එකට සවන් දීගෙන ඉන්නේ නැහැ. මමත් මෙතන සීට් එකේ ඉඳලා ලෙක්චර් එකක් කරන්නේ නැහැ. ලූකා පැසියෝලිට පින් සිද්ධ වෙන තමයි දැන් මේ වෙලාවේ අපි දෙගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ලූකා පැසියෝලිට තමයි අපි අල්ලලා ගහන්න ඕනේ. ලූකා පැසියෝලි කියන පුද්ගලයා මෙහෙම ගිණුම්කරණය කියන ද්විත්ව සටහන් ක්‍රමය කියන විෂය ඉදිරිපත් කරේ නැත්නම් අද මේ වෙලාවේ මෙහෙම එකක් නෑ. ඔයගොල්ලොත් හොඳට නිදී ගන්න පුළුවන්. මටත් මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් ගෙදර.
ලූකා පැසියෝලි තමයි ওই වැරද්ද කළා තියෙන්නේ. right. ඒතර ලූකා පැසියෝලි කියන පුද්ගලයා ඉතාලි ජාතිකයා මොකක්ද හඳුන්වලා දුන්න සිස්ටම් එක. ඒක තමයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඒතර මෙන්න මේක තමයි යා කිව්වේ ද්විත්ව සටහන් ක්‍රමය කියලා. ඒතර ද්විත්ව සටහන් ක්‍රමය කියන එක මම කිව්වා ඔයගොල්ලන්ට කටපාඩම් කරන්න තියෙන එකම දේ මෙන්න මේක විතරයි. මෙන්න මේ ටේබල් එක විතරයි ඔයගොල්ලන්ට කටපාඩම් කරන්න තියෙන එකම දේ. අනිත් කිසිම දෙයක් කටපාඩම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හැම දෙයක්ම ලොජිකලි තමන් හිතලා ගන්න දේවල් වෙන්න ඕනේ. ලූකා පැසියෝලි කිව්වා ආයතනයක අපි ගිණුම් තියන්න ගියාම ප්‍රධාන ගිණුම් වර්ග 5ක් තෝරගන්න පුළුවන් කියලා. ප්‍රධාන ගිණුම් වර්ග 5ක්. මොනවාද මේ ගිණුම් වර්ග 5? එක ගිණුම් જાතියක් එයාකෝ වත්කම් ගිණුම් කියලා, තව ගිණුම් જાතියක් එයාකෝ වගකීම් ගිණුම් කියලා, තව ගිණුම් જાතියක් එයාකෝ ආදායම්, ඊළඟට වියදම් ගිණුම් කියලා, තව ගිණුම් જાතියක් එයාකෝ හිමිකම් කියලා. එයා ඒ විතරක් නෙමේ එයා කිව්වා ඔය හැම ගිණුමකම ශේෂය වත්කම් ගිණුමක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හර ශේෂයක් කියලා. වගකීම් ගිණුමක ශේෂය හැම වෙලාවෙම තියෙන්න ඕනේ බැර ශේෂයක් කියලා. ඊළඟට ආදායම් ගිණුමක හැම වෙලාවෙම තියෙන්න ඕනේ බැර ශේෂයක්, වියදම් ගිණුමක හර ශේෂයක්, හිමිකම් ගිණුමක බැර ශේෂයක් කියලා. ඒ විතරක් නෙමේ එයා තවත් කිව්වා යම් ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයක තියෙන වත්කමක් වැඩි වෙනවා නම් අදාළ වත්කම් ගිණුම හර කරන්න කියලා. ඒතර යම් ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයක තියෙන වත්කමක් අඩු වෙනවා නම් ඒ වත්කම් ගිණුම බැර කරන්න ඕනේ කියලා. ඒ වගේම වගකීමක් ගනුදෙනුවක් නිසා වැඩි වෙනවා නම් බැර කරන්න ඕනේ, අඩු වෙනවා නම් හර කරන්න ඕනේ කියලා. ගනුදෙනුවන් නිසා ආදායමක් වැඩි වෙනවා නම් බැර කරන්න ඕනේ අදාළ ආදායම් ගිණුම, අඩු වෙනවා නම් හර කරන්න ඕනේ. යම් ගනුදෙනුවක් නිසා වියදමක් වැඩි වෙනවා නම් ඒ අදාළ වියදම් ගිණුම හර කරන්න ඕනේ. වියදම අඩු වෙනවා නම් අදාළ වියදම් ගිණුම බැර කරන්න ඕනේ. අවසාන වශයෙන් යම් ගනුදෙනුවක් නිසා හිමිකමක් වැඩි වෙනවා නම් බැර කරන්න ඕනේ, අඩු වෙනවා නම් හර කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ගිණුම් කරන්නේදී මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න බෑ ඔයගොල්ලන්ට. වත්කමක් වැඩි වෙනකොට හර වෙන්නේ ඇයි කියලා. එහෙම නැත්නම් වත්කම් ගිණුමක ශේෂයයි හර කියලා. නැත්නම් වත්කමක් අඩු වෙනකොට අපි බැර කරන්නේ ඇයි කියලා. ඒ ප්‍රශ්නේ අහන්න බෑ ඕගොල්ලන්ට. ඒ ප්‍රශ්නේ ඇහුවට මට උත්තරයකුත් නැහැ. මට දෙන උත්තරේ තමයි ලූකා පැසියෝලි කියන පුද්ගලයා ද්විත්ව සටහන් ක්‍රමය කියන ක්‍රමය හඳුන්වලා දෙද්දී එයා තීරණය කරපු ක්‍රමය තමයි ඒක. වත්කමක් වැඩි වෙනකොට හර කරන්නත්, අඩු වෙනකොට බැර කරන්න. ඒක තමයි මම කිව්වේ මේක විතරයි අපිට කටපාඩම් කරන්න තියෙන්නේ. මේකෙන් ප්‍රශ්න අහන්න බෑ. මේ ද්විත්ව සටහන් ක්‍රමයේ මේ ඇයි හර කරලා තියෙන්නේ, බැර කරලා තියෙන්නේ, වගකීම් ඇයි වැඩි වෙනකොට බැර කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අහන්න බෑ. නිකන් හරි ලූකා පැසියෝලි මේක ඉන්ට්‍රොඩියුස් කරනකොට එයා එදා කිව්වා නම් වත්කම් ගිණුමක ශේෂයේ බැර වැඩි වෙනකොට බැර අඩු වෙනකොට හර කියලා. දැන් මම අද ඔයගලන්ට උගන්වන්න වෙන්නේ මේ විදිහට තමයි. හැබැයි එයා කියේ වත්කම් ගිණුමක ශේෂයේ හර, වත්කම් වැඩි වීම හර, අඩු වීම බැර කියලා. right? ඒක හරියට නිකන් මෙන්න මේ වගේ. දැන් මම මේ ඉන්න තැන බිත්තියේ ගාලා තියෙන සුදු පාට. දැන් කෙනෙකුට අහන්න බෑ ඇයි මේ පාටට සුදු කියන්නේ කියලා. පොඩි කාලේ ඉඳන්ම අපි ඒ වගේ පාටක් දැක්කාම අපි ඒකට කියන සුදු පාට කියලා. ඒක ඒ වගේ ප්‍රශ්න සමාන දේවල් තියෙනවා ලෝකේ ප්‍රශ්න වලට උත්තර නැති ඒවා. දැන් මගේ ඉස්සරහා තියෙන මේ කම්පියුටරේට මම අපි කියන මොනිටර් එක කියලා. එතකොට කාටවත් අහන්න බෑ ඇයි මේකට මොනිටර් එක කියලා කියන්නේ කියලා. අපි තියෙනවා නම් ෆෑන් එකට ඇයි ෆෑන් එක කියන්නේ කියලා. පොඩි කාලේ ඉඳන්ම අපි දැක්කම මේ જાති එක මිනිස්සු ඔක්කොම කියන්නේ ෆෑන් එකක් කියලා. ඉතින් අපිත් ෆෑන් එකක් කියලා කියනවා. දැන් පාරේ යනකොට හරකෙක් දැක්කම අපි කියන්නේ හරකෙක් කියලා. ඒත් ඇයි අපි අහනවද කොහෙලාව ඇයි මෙයාට හරක කියන්නේ කියලා පොඩි කෙනෙක් අහන්න පුළුවන්. ඒකට අපිට කියන්න තියෙන්නේ මේ පුතා හරි දුව මේ જાතිය මේ කකුල් අතරක් තියෙන මේ ඉඳගෙන තනකොළ කන සතෙකුට කියන්නේ අපි හරක කියලා. බින්දුවර පෙන්න අපි පොඩි කාලේ උගන්වන්නේ ළමයින්ට නේද? ඒ වගේ තමයි
ditthusthana ක්‍රමයේ ලූකා පැසියෝලි මේ හඳුන්වලා දුන්න ක්‍රමය. ඒතර ඒක අපිට ප්‍රශ්න කරන්න බෑ. හැබැයි මේක ඇරුණාම මේක භාවිතා කරලා අපි දාන හැම ditthusthanaක්ම අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. right. ඒතර දැන් මම ඕගොල්ලන්ගෙන් කරන ඉල්ලීම තමයි මේ ditthusthana ක්‍රමය කියන එක මෙන්න මේ දීලා තියෙන chart එක කටපාඩම් කරගන්න ඕනේ. ඒක must එකක්. අනිත් එක ගිණුම් කරන්නේදී ඔයගොල්ලන්ට ලැබෙන එකම සහ අවසාන අවස්ථාව කටපාඩම් කිරීමට මෙන්න මේ chart එක විතරයි. අනිත් ඒවා එකක්වත් කටපාඩම් කරන්න ඕනේ නෑ. අනිත් ඒවා ඔක්කොම logically ඔයගොල්ලෝ දාන entries. මේ ditthusthana ක්‍රමය භාවිතා කරලා ඔයගොල්ලෝ logically දාන entries. right. එතකොට මේක තමයි ditthusthana ක්‍රමය. දැන් ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මොනාද වත්කම් කියන්නේ, මොනාද වගකීම් කියන්නේ, මොනාද ආදායම්, මොනාද වේදම්, මොනාද හිමිකම් කියන්නේ කියලා. මොකද එහෙම දැනගත්තොත් තමයි අදාළ අපිට තේරෙන්නේ ඔන්න වත්කමක් වැඩි වුණා, ඔන්න වත්කමක් අඩු වුණා, ඔන්න වගකීමක් වැඩි වුණා කියලා. ඒතර වත්කමක ලක්ෂණ අපි ඉගෙන ගන්න ඕනේ. right. ඊළඟට right. මේ ditthusthana ක්‍රමයේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් සහ මේ දක්වා කරපු දේවල් සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. හර කියලා කියන්නේ debit. බැර කියලා කියන්නේ credit. හරබැර කරන විදිය තාම මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ නැහැ. අපි හරබැර කරනකොට ලෙජර් ගිණුමක් අපි රූල් කරලා ඒ ලෙජර් ගිණුමයට තමයි අපි හරබැර කිරීම කරන්නේ. ඒක අපි කරන විදිය අපි ඉස්සරහට ඉගෙන ගමු. දැනට මතක තියාගන්න ඕනි තමයි වත්කම් ගිණුමක ශේෂය හර වත්කමක් වැඩිවීම හර අඩුවීම බැර කියන එක විතරයි. එහෙම නැත්නම් වගකීම් ගිණුමක ශේෂය බැර වගකීම් වැඩිවීම බැර අඩුවීම හර කියන එක. මට කියන්න බැරි වෙච්ච තව දෙයක් තිබ්බා. දැන් මේක කටපාඩම් කරද්දී ඔයගොල්ලන්ට මතක තියාගන්න හරි ලේසි. ශේෂය කියන කොලම් එකයි වැඩිවීම කියන කොලම් එකයි ඩෙන්ටිකල්. ඒතර වත්කමක ශේෂයත් හර වැඩිවීමත් හර, වගකීමක ශේෂය බැර වැඩිවීම බැර, ආදායමක ශේෂය බැර වැඩිවීම බැර. ඒතර හරයි බැරයි දෙකයි තියෙන්නේ. ඒතර වැඩිවීම හර නම් අඩුවීම බැර, වැඩිවීම බැර නම් අඩුවීම හර. ඒ විදිහට තමයි යන්නේ. හැබැයි එකක් වැරදුනොත් දෙකම වැරදෙනවා. right. ඒ නිසා මේක මතක තියාගන්න ලේසි. ඔයගොල්ලෝ ශේෂය කියන කොලම් එක මතක තියාගත්තොත් ඇති ඇත්තටම. ඒතර වැඩිවීම අඩුවීම ඉබේම මතක තියාගන්න පුළුවන්. මේ දක්වා කරපු දේවල් වලින් ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මම කැමති අදට මෙතනින් නතර කරන්න. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ලබන සතියේ එනකොට ඔය ditthusthana ක්‍රමය හොඳට කටපාඩම් කරලා තියාගෙන ඉන්න ඕනේ.